යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුද්ධ වූ නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාද පතනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේගේ සත්‍යයේ වචනය ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරනී, සතියෙන් සතිය ඔබ වෙත පැමිණ මේ දෙවියන් වහන්සේගේ සත්‍යයේ වචනය ප්‍රකාශ කිරීම ඊටාත්ම ප්‍රීතිමත් කටයුත්තක් මට. ඒක ප්‍රීතියක් වෙන්නේ මක් නිසාද? මම දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්නේ මම සත්‍ය වචනේ හැටියට. සත්‍ය වචනේ ප්‍රකාශ කරන්න බෑ සත්‍ය තුල ජීවත් වෙන්නේ නැත්තම්. ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව කිව්වා එතුමාගේ සේවකයන් එතුමා අර දෙවි සේවයට යවන්නේ මෙන්න මේ විදිහට කියලා. පියාණන් මා එව්වා සේම මම නුඹලාව මාගේ සේවයට යොදනවා. කොහොමද? පියාණන් මාව එව්වා සේම මමත් නුඹලාව මගේ සේවයට යොදනවා. එමනම් සහෝදර සහෝදරිනී, පියාණන් කොහොමද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතුමාගේ කාර්යයට එතුමාගේ කටයුත්තට යොමු කරේ? එතුමා වාක්‍යානෝ මාංශ බවට පරිවර්තනය කළා. මනුස්ස ස්වභාවයක් ලබා දුන්නා, ස්වභාවික විදිහට ඉපදීමක් තුළින්. නමුත් එතුමා වාක්‍යානන් කියන්නේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, ලෝගෝස්. දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව. ඒක තමයි. එන්නේ ඒ විදිහට යේසුස් වහන්සේ කියනවා මාමත් මගේ සේවකයන්ුත් ඉදිරිපත් කරන්නේ ඒ විදිහට. එවනම් සහෝදර සහෝදරිනි, මානසින් සිටින ස්වභාවයෙන් සිටින මනුෂ්‍ය ස්වභාවයෙන් සිටින අපි නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේට සේවය කරනකොට සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම පමණක් නෙවෙයි, සත්‍ය ප්‍රකාශ කිරීම පමණක් නෙවෙයි, සත්‍යයෙන් ජීවත් වීම බැරෑරුම් කටයුත්තක්. හැමෝටම බෑ ඒක. සත්‍ය ගැන කියන්න ලේසි, සත්‍ය ගැන ප්‍රකාශ කරන්න සමහරට ලේසි, සත්‍ය අවබෝධ කරගන්නත් ලේසි සමහර වෙලාවට. අමාරුයි සත්‍ය අවබෝධ කරගන්න. මොකද අද තියෙන සම්පූර්ණයෙන්ම 100% නෙවෙයි 500ක් විතර බොරුවනේ. එවනම් සත්‍යෙන් ප්‍රථමයෙන් ජීවත් වෙන්න ඕන. තමතුමාගේ ජීවිතය සත්‍යයට ගෙන ආ යුතුයි. සත්‍ය ප්‍රකාශ කරන්න නම් සත්‍යයෙන් ජීවත් විය යුතුයි. ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ. දෙවනුව එතුමා කිව්වා යම් කිසි මාගේ සේවකයෙක් ඉන්නව නම් ඔහුට වගකීමක් තියෙනවා ඔහුගේ නිවසට. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දේව කටයුත්තට, දෙවියන් වහන්සේගේ දේව ක්‍රියාවලියට. ඒ වගකීම තමයි ඔහු කිව්වා ඒ තනත්තා පරණ දේවලුත් අලුත් දේවලුත් දෙවියන් වහන්සේගේ වස්තුවෙන් අරගෙන ප්‍රකාශ කරන්න හැකියාව දැනීම තියෙනවා. දෙවියන් වහන්සේගේ වස්තුව කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනේ. පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම. පරණ ගිවිසුම තුල අලුත් ගිවිසුම සංගවෙලා තියෙනවා. අලුත් ගිවිසුම තුල පරණ ගිවිසුම එළිදරව් වෙනවා. ඒ නිසා තමයි මේ දෙකේ අවබෝධය ඉතාමත්ම වැදගත්. අලුත් ගිවිසුම පමණක් මේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න බෑ. මා කිව්වා වගේම අලුත් ගිවිසුම පරණ ගිවිසුම තුල හැංග වෙලා තියෙනවා. පරණ ගිවිසුම අලුත් ගිවිසුමෙන් එළිදරව් වෙනවා. ඒ නිසා ඒ හැකියාව තියෙනවා. තුන්වෙනිව යේසුස් වහන්සේ කිව්වා මට සේවය කරන මාගේ සේවකයන් මට විශ්වාසවන්තව faithfulness මට සම්පූර්ණයෙන්ම 100%ක් නෙවෙයි 500,000ක් විතර විශ්වාසවන්තව ඔවුන් හරි කාලයේදී හරි ආහාරය දිය යුතු පුද්ගලයෝ විදියට. සීත කාලයේදී දිය යුතු ආහාරය මොකද්ද? ග්‍රීෂ්ම කාලයේදී දිය යුතු ආහාරය මොකද්ද? හරි කාලයේදී ඒ කාලයට රුචි ආහාරය, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ දිව්‍යමය වචනය ප්‍රකාශ කිරීමේ
ඒ අනුග්‍රහය ආලේපේ තිබිය යුතුයි. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි මම කියන්නේ නිරන්තරයෙන්ම මම කිසිම ආගමික සංවිධානයක පුද්ගලයෙක් නෙවෙයි. ආගමික සංවිධානයකට කිසිම ඍජු සහ වක්‍ර සම්බන්ධයකුත් නැහැ. ඒ වගේම ආගමික ක්‍රිස්තියානි ආගමික සංවිධාන ක්‍රිස්තියානි නිකායකටවත් කිසිම ඍජුව සහ වක්‍රව සම්බන්ධයක් නැහැ. මම මේ ආගම් වල තියෙන දේවල් අවබෝධ කරගෙන දැනීමක් තියෙනවා. විශේෂයෙන් මම බෞද්ධ පරිසරයකින් පැමිණ නිසා අවුරුදු 45ක දිගු ගමනක් දෙවියන් වහන්සේ මාව ගෙනත් තියෙනවා දෙවියන් වහන්සේගේ මාර්ගය තුල. ඒ නිසා සහෝදර සහෝදරනි ආගම් පිළිබඳ බෞද්ධ ආගම බෞද්ධ දර්ශනය ඉතාමත්ම හොඳ දෙයක්. බෞද්ධ දර්ශනය හුඟක් කට්ටිය ක්‍රියාවලියට නගන්නේ. බෞද්ධ ආගම තමයි මිනිස්සු ක්‍රියාවලියට නගන්නේ. බෞද්ධ දර්ශනය ඉතාමත් උතුම්. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන්. බෞද්ධ ආගම තුල ලොකු මනුෂ්‍ය විසින් නිර්මාණය කරපු ඉගැන්වීම් තියෙනවා. ඒ නිසා බෞද්ධ ආගම පිළිබඳ අවබෝධයක් මට තියෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධයකුත් මට ලබාගත හැකි වුණා. ඒ වගේම ඉස්ලාම් ආගම, හින්දු ආගම, Shintoism, Judaism, Roman Catholicism, Anglicanism, Methodism, Baptism, Pentecostalism, Charismatism, Evangelism, ඒ වගේ කියනවා ඔය හැම ක්‍රිස්තියානි නිකාය පිළිබඳ අවබෝධයක් දෙවියන් වහන්සේ මට මේ අවුරුදු 45 තුල ලබා දීලා තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මේ හැම දෙයක් තුලින්ම මාව එළියට අරගෙන දෙවියන් වහන්සේගේ නිර්මල සත්‍ය වචනේ එළිදරව් කළා. පමණක් නෙමෙයි දෙවියන් වහන්සේ මාව පාපයෙන් ගලවා ගැනීමක් පමණක් නෙමෙයි ඉටු කරේ මාව සම්පූර්ණ මුදවා ගැනීමේ ක්‍රියාවලියකට නතු කරලා තියෙනවා. තාම ඒක නිම වෙලා නැහැ. නිම වෙන්න කාලයක් තියෙනවා. දැන් මේ කාලේ ඉදිරිය අපි ඉසිරින්නේ. ගැලවීමත් මුදවා ගැනීමත් ක්‍රියාවලි දෙකක්. ඊශ්‍රායල් ජනතාව ඉජිප්ත දේශයෙන් ගැලවුණා. නමුත් ඒ ගැලවෙච්ච ජනතාවගෙන් දෙන්න තමයි පොරොන්දු දේශයට ගියේ. ජොෂුවා සහ කාලෙබ් කියනවා ඒ අනිත් කට්ටිය ඔක්කොම සයිනායි දේශයේදී මැරිලා ගියා. අතුලට ගියේ අලුතෙන්ම පරම්පරාවක්. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ කිව්වේ සිද්ධ ජාතියක් අලුත් පරම්පරාවක් අති උතුම් රාජකීය පූජකවරුන් තෝරාගත්ත අවසනක තමයි පොරුන් දේශයට ගියේ. ඒ ක්‍රියාවලිය විදා මුදවා ගැනීමේ ක්‍රියාවලිය ඍජුවම සම්බන්ධයි. ඒ නිසා ගැලවීමක් ලැබුව හැම පුද්ගලයෙක්ටම මුදවා ගැනීමට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ඒ ඔවුන්ගේ පටු ක්‍රියාවලිය නිසා. දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ඔවුන්ගේ පටු දැන ගැනීම සහ ක්‍රියාවලිය නිසා. එමනම් සහෝදර සහෝදරිනි මම ඔබලාට ඉදිරිපත් කරන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය මා ජීවත් වෙන සත්‍ය. මා ජීවත් කරන ශක්තිය. මගේ පවුල තුල ජීවත් කරන සත්‍ය. මගේ සබාවක් තියෙනවා නම් ඒ සබාව තුල ජීවත් වෙන සත්‍ය. ඒ සත්‍ය ජීවත් කරවලා තමයි සත්‍ය වෙනුවෙන් නැගී සිටින්න ඕන. සත්‍ය ප්‍රකාශ කරන්න ඕන. ඒ තමයි දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආලේපේ තියෙන සේවකයන් කරන්නේ. සහෝදර සහෝදරනි මම විශේෂ පුද්ගලයෙක් නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේට යටහත් පහත් වෙලා දෙවියන් වහන්සේගේ අභිෂේකය දෙවියන් වහන්සේගේ ආලේපය ලබා ගත්තා වූ සේවකයෙක්. එනිසා මූල්‍ය ක්‍රියාවලියකට සම්බන්ධ නොවි දෙවියන් වහන්සේගේ කැඳවීම අනුව දෙවියන් වහන්සේට සේවය කරන්නේ මම. මේ කරන ක්‍රියාවලියට මම මුලදීත් කිව්වා කිසිම මූල්‍ය අනුග්‍රහයක් සහයෝගයක්
මේ රට තුලවත් කිසිම ජාතික සහ ජාත්‍යන්තර ආයතනයකින් ලැබෙන්නවත් ලබා ගන්නවත් නැත. මම වෘත්තියෙන් වාණිජ්‍ය සංවර්ධන සහ පරිභෝගික බැංකුකරුවෙක්. අවුරුදු 40ක පමණ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සහ නිපුණත්වයක් තියෙන පුද්ගලයෙක්. මම සමාජ ආයෝජකෙක්. ආයෝජනය කරන සමාජ ව්‍යවසායන් ව්‍යාපාරික සමාජ ව්‍යාපාරිකයන් තුළ. ඒ වගේම මම ජාත්‍යන්තර නිපුණත්වයට පත් වූ මූල්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයෙක්. මේ වන විටත් මම ජාත්‍යන්තර ආයතන කීපයක ඒ අධ්‍යක්ෂ මණ්ඩලය වල ක්‍රියාත්මක වෙනවා. සමහර ආයතන වල මම සභාපති හැටියට කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ තුලත් මූල්‍ය ක්ෂේත්‍රයේ සහ රක්ෂණ ක්ෂේත්‍රයේ ආයතන කීපයක අධ්‍යක්ෂ මණ්ඩල වල සිටිනවා. සමහර ආයතන වලට මම සභාපතිත්වය කරනවා. මා නිර්මාණය කරපු ආයතනයක් විශේෂයෙන්ම ආයෝජනය ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර උදෙසා අවශ්‍ය කරන ප්‍රාග්ධනය ආයෝජනය කරන ආයතනයක් මම නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ ව්‍යාපාරිකයන් උදෙසා. ඒ නිසා ඒ ආයතනය තුල සේවකයන් සිටිනවා, ක්‍රියාවලියක් සිදු වෙනවා. ඒ හැම කටයුත්තක්ම මම කරන්නේ ඒ ආර්ථික ක්‍රියාවලිය තුලින් තමයි මගේ ආදායම, මගේ ජීවිතය උදෙසා, මගේ පවුල උදෙසා, මගේ සහජීවනය උදෙසා ලැබෙන්නේ. ඒක දෙවියන් වහන්සේගේ කරුණාව තුලින් මට ලැබෙනවා. මේ කරන සේවය තුලින් මම කිසිම මුදලක්, මිලයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නවත්, අය කරන්නවත්, ලබා ගන්නවත් නැත. දෙවියන් වහන්සේගේ නිර්මල කැඳවීම තුලින් දෙවියන් වහන්සේගේ සත්‍ය වටහාගෙන සත්‍ය තුල ජීවත් වෙමින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමෙන් සත්‍ය ප්‍රකාශ කරන්නට මම නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. දෙවියන් වහන්සේ මෙවැනි සේවකයන් මුළු ලෝකෙ තුලම සිටිනවා. මා වැනි සේවකයන්. ඔවුන් කිසිම ආගමකට, ක්‍රිස්තියානි නිකායකට වක්‍රව ඍජුවම සම්බන්ධ නැහැ. දෙවියන් වහන්සේගේ ආලෝකය ලැබී සත්‍ය වෙනින් නිර්භයව නැගී සිටින්නට හැකියාවක් තියෙන පුද්ගලයෙක් තමයි. එමන සහෝදර සහෝදරනි, මගේ අවුරුදු 45 ඇතුළත තුල ජාත්‍යන්තර මට්ටමේ නිපුණත්වයට මම ලැබලා තියෙනවා. විශේෂයෙන් මේ දේ කරන්නේ මට නමක් ලබා ගන්නටවත් මුදලක් ලබා ගන්නටවත් නෙමෙයි. මොකද මම මේ ලංකාව තුලත් නමක් තියෙන මූල ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර මට්ටමේ මුළු ලෝකේ තියෙන හැම රටකම මම ගිහිල්ලා තියෙනවා. ඒ රටවල් වලට ගිහිල්ලා දේශන පවත්වලා තියෙනවා මේ මූල්‍ය ක්ෂේත්‍ර පිළිබඳව. ඇමරිකාවේ වොෂින්ටන්, නිව්යෝර්ක්, ටෝකියෝ, ආසියාවේ, යුරෝපයේ, අප්‍රිකාවේ එහෙම රටකට මම ගියා. ඒ නිසා මගේ මූල්‍ය ආදායම ලැබෙන්නේ මගේ වෘත්තිමය ක්‍රියාවලිය. මේ කරන සේවය මම දෙවියන් වහන්සේට ප්‍රේමයෙන්, කැපවීමෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කරන්නේ. ඒ නිසා මිනිස්සෙක් උදෙසා නෙමෙයි මම සේවය කරන්නේ. මම දෙවියන් වහන්සේ උදෙසා දෙවියන් වහන්සේගේ තෝරාගත් අවසරයකට අවශ්‍ය කරන සත්‍ය ලබා දී. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම අපි මේ සත්‍ය කිසිම පැකිලීමක් නැතුව, කිසිම පසුබෑමක් නැතුව නිර්භයව දෙවියන් වහන්සේගේ සෙනඟට ප්‍රකාශ කරන්න සැදී පැහැදී සිටිනවා. සහෝදර සහෝදරිනි, අද මම දෙවියන් වහන්සේ තුල කතා කරන්න යන දේ නම් යෙහෝවාගේ ඒ උත්තම මංගල්‍යයන් මනමාලියගේ ගමන් මාර්ගයේ කෙසේ බලපානවද? Feast of Jehovah in the journey of the bride of Christ. ඒ කියන්නේ යෙහෝවාගේ, දේව මහෝත්තමයාගේ, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ඒ සඳහන් කරලා තියෙන මංගල්‍යයන් යේසුස් වහන්සේගේ මනමාලිය වන අපිට අපගේ මාර්ගයට, අපගේ ගමනට කොයි විදිහට බලපානවද කියන එක අපි අද සාකච්ඡා කරන්න යනවා.
සහෝදර සහෝදරනි නිරන්තරයෙන්ම මම කියන්න ඕන බයිබලයේ මේ දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම අපගේ මුදවා ගැනීම පිළිබඳ තමයි සඳහන් කරලා තියෙන්නේ. අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ පියවරෙන් පියවර අනුගමනය කළ යුතු දේවල් තමයි දෙවියන් වහන්සේගේ වචනය තුල තියෙන්නේ. මේ දෙවියන් වහන්සේගේ වචනය මේ විදිහට ලිව්වා වූ වචනය අපි වැනි මනුස්ස සෙනගකට ලැබෙන්න හේතු දෙකක් තියෙනවා. මොකද දැන් අපි සියලු දෙනාටම මේ මනුස්ස ශිෂ්ටාචාරය අවුරුදු 6000ක් දැන් පමණ තියෙනවා. මේ පෘථුවිය තුල මනුස්ස ශිෂ්ටාචාරය. අපි අවුරුදු 2021 දක්වා ආවිල්ලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උපත මරණය සහ නැවත නැගිටීම පස්සේ. ඊට පෙර තව අවුරුදු 4000ක් තිනවා එකමුතුව ගත්තොත් එහෙම අවුරුදු 6000. ඊට පෙර කාලයට කියන්නේ ප්‍රී හිස්ටරි එහෙම නැත්නම් පෙර ඉතිහාසය. ඒ පිළිබඳ කිසිම සඳහන් කරපු පිළිවෙත් නැහැ. විද්‍යාත්මක හොයා ගැනීම පමණයි තියෙන්නේ. ඒ විද්‍යාත්මක හොයා ගැනීම අනුව අපි දන්නවා මේ විශ්වයට අවුරුදු බිලියන 14ක් පමණ පරණයි. ඒ විශ්වයේ පටන් ගන්න ඇති වුණේ බිග් බෑන් කියනා වූ සිදුවීම කරන කොටගෙන අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන්. ඒ බිග් බෑන් කියන සිදුවීම විද්‍යාඥයන් සඳහන් කරන්නේ සිදුවුනේ ගෝඩ් පාටිකල් එහෙම නැත්නම් දිව්‍යමය ද්‍රව්‍යයක් තුලින් කියලා. එනිසා ඔවුන් වක්කාකාරයෙන් කියන්නේ මේ පෘථුවිය ඇති වුණේ මැවුම්කාරයෙක්ගේ ඥානවන්ත ක්‍රියාවලිය නිසා. ඒ නිසා නැත්තම් එහෙම කියන්න විදිහක් නෑ. ඔව් කියන්නේ අන්තිමට මේ බිග් බෑන් එක නිසා තමයි තුලින් තමයි මේ විශ්වය ඇති වුණේ. අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන්. ඒ විශ්වයේ අවුරුදු බිලියන 10කට 14කට ප්‍රථමයෙන් පැවතිලා ඒක නොයෙකුත් පියවරෙන් පියවරට ගිහිල්ලා එකක සංදිස්ථාන වලට ඇවිල්ලා මේ ස්ථානය දක්වා තවත් ඉදිරියට යනවා. එහෙමනම් එවැනි විශ්වයක ඒගොල්ලෝ කියනවා පටන් ගැනීමක් තිබ්බා. ඒ පටන් ගැනීම සිදු වුණේ බිග් බෑන්. එහෙම නැත්නම් ඒ අතිවිශාල ශබ්දය කරන කොටගෙන අතිවිශාල ශබ්දය කරන කොටගෙන ඒ විශ්වයේ නිර්මාණය වීම පටන් ගත්තා. ඒ බිග් බෑන් එකට එහෙම නැත්නම් ඒ අතිවිශාල ශබ්දයට හේතුව ඒගොල්ලෝ කියන්නේ ගෝඩ් පාටිකල්. ඒ කියන්නේ දිව්‍යමය දේවමය ද්‍රව්‍යකින්. මම කියන්නේ නෙමෙයි. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ගෝඩ් පාටිකල්. ඊළඟ විද්‍යාඥයෝ කියනවා මේ විශ්වයේ පැවැත්ම ඇතිවීම පැවැත්ම සිදු වෙන්නේ මැවුම්කාරයෙක්ගේ සම්පූර්ණම ඥානවන්ත ක්‍රියාවලිය නිසා. ඒක ඇත්ත. මේ විශ්ව මේ විදිහට ඇති වෙන්න විදිහක් නැහැ. ඊ타ත්ම සැලසුම් සහගත ස්ථානය. ඊ타ත්ම ගණිතමය සූත්‍ර වලට ක්‍රියාත්මක වෙන ස්ථානයක් මේ විශ්වය. අති සූක්ෂම ගණිතමය සූත්‍ර වලට ක්‍රියාත්මක වෙනවා මේ විශ්වය. බලන්න අපේ ග්‍රහලෝක මණ්ඩලය 9 ග්‍රහලෝකයේ අපේ පෘථුවිය පැය 24ක් පෘථුවිය වටාම භ්‍රමණය වෙනවා. ඉරු වටා දවස් 365ක් පරිභ්‍රමණය වෙනවා. ඒ පමණක් නෙවෙයි ඒ ග්‍රහලෝක 9ම ලෙස සිදු වෙනවා. සඳ, වීනස්, ජුපිටර්, සැටර්න් ඒ කියනව හැම ග්‍රහලෝකයක්. කිසිම දශමයකට වෙනසක් සිදු වෙන්නේ නැහැ. යම්කිසි පිළිවෙතකට, යම්කිසි සැලැස්මකට, යම්කිසි ගණිතමය සූත්‍රයකට අදාළව මේ දේවල් සිදු වෙනවා. මේක නිකන් ඉබේම සිදු වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා සහෝදර සහෝදරනි අති ප්‍රබල
අති ඥානවන්ත මෞංකාරයේ ක්‍රියාවලියෙන් තමයි මේ විශ්වය ඇතිලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක අවබෝධ කරගත්ත නිසා තමයි ඒ ඥානවන්ත, ඒ ප්‍රබල, ඒ මහෝත්තම, ඒ සර්ව බලධාරී, සර්ව ඥාන, සර්ව ව්‍යාප්ති දෙවියන් වහන්සේ විසින් මේ විශ්වය මැවලා තියෙනවා. නමුත් ඔහු ඒ දෙවියන් වහන්සේ මේ විශ්වයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. විශ්වයට තුල සිටින කෙනෙක් නෙවෙයි. විශ්වය තුල සබහා ධර්මය මැවිල්ලා තියෙනවා. ඉර සඳ තරු මුළු අභ්‍යවකාශයේම ට්‍රිලියන ගණන් තරු හඳන් ග්‍රහලෝක මණ්ඩල black holes, galaxies, solar systems ඒ හැම දෙයක්ම තියෙනවා. නමුත් ඒ හැම දෙයකටම උඩින් තමයි මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ සිටින්නේ. ඒ නිසා ඒ දෙයට සම්බන්ධ තුල නැහැ. නමුත් ඒ තුල පුරවන්න පුළුවන්. ඒ වෙනස් කරන්න හැකියාවක් තියෙනවා. ඔතුමා තමයි මම. ඒ නිසා සහෝදර සහෝදරනි මේ දෙවියන් වහන්සේ යම්කිසි මනුෂ්‍ය ස්වභාවයක් නැහැ. ද්‍රව්‍යමය ස්වභාවයක් නැහැ. හිරු වගේවත්, සඳු වගේවත්, ග්‍රහලෝකයක් වගේවත්, කන්දක් වගේවත්, ගලක් වගේවත්, ගහක් වගේවත් නෙවෙයි. එතුමා අදෘශ්‍යමාන ආත්මයක්. මුළු විශ්වයම පුරවන්න පුළුවන්. නමුත් විශ්වයට, මැවිල්ලට, සබහා ධර්මයට ඉහළින් තමයි මේ මහෝත්තම දෙවියන් වහන්සේ. එහෙමනම් සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ හැමතිස්සෙම බලාපොරොත්තු වුණේ එතුමාගේ ධර්මිෂ්ඨත්වය, එතුමාගේ සම්පූර්ණත්වය, එතුමාගේ මහිමය නිරන්තරයෙන් මැවිල්ලෙන් පමණක් නෙවෙයි, මැවිල්ලේ සිටින දෙවියන් වහන්සේගේ කටයුතු කරන්න බාර දූපු දෙවියන් වහන්සේගේ සෙනග තුලින් ඒ මහිමය ප්‍රකාශ වෙන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ මේ මැවිල්ල අපි උන්නා මේ පෘථුවිය මීට අවුරුදු 6000කට ප්‍රථමයෙන් තිබ්බේ මේ විදිහට නෙමෙයි. මීට 6000කට ප්‍රථමයෙන් මේ පෘථුවිය පැන්ජියා කියනව එකම මහද්වීපයක්. පැන්තාසා කියනව එකම මහ මුහුදක්. ඒ නිසා තමයි අවුරුදු මිලියන 150කට 200කට ආසන්නව කාලයක් පෙරදී තමයි ඩයිනෝසවරුන් කියනව සත්ත්ව වර්ගය ඔවුන් අවුරුදු මිලියන 100කට 150කට කාලයක් තුල මේ පෘථුවිය තුල ජීවත් වෙලා තිනවා. ඊටාත්ම සාමයෙන් අවුරුදු මිලියනයක් නෙවෙයි මිලියන 150කටත් අධික කාලයක්. ඉන්නේ තමයි අපිට අද ඩයිනෝසර්ලගේ ඇටසැකිලි ලබා ගන්න පුළුවන්. ඒ පමණක් නෙවෙයි අපේ වාහන ගමනාගමනයට අවශ්‍ය කරන ඛනිජ තෙල් කියන්නේ මේ ඩයිනෝසර් වරුන්ගේ මස් මාංශ වලින් ලබා ගන්නා උදේ. එහෙනම් සහෝදර සහෝදරිනි, පෙර ඉතිහාසය යම් කිසි දේවල් අපිට කියනවා. දෙවියන් වහන්සේගේ මේ විශ්වයේ මේ පෘථිවිය බාර දුන්න පළමු කණ්ඩායම මනුෂ්‍ය කණ්ඩායමක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ දේවදූතයන්. ඒ දේවදූතයන්ගේ අග්‍ර දේවදූතයෙක් කියනවා ලුසිෆර්. ලුසිෆර් කියන නමේ තේරුම ඇවිල්ලා පටන් ගැනීමේ පුත්‍රයා, son of beginning. පටන් ගැනීමේ පුත්‍රයා. ඔහුට තමයි මේ වගකීම දෙවියන් වහන්සේ දුන්නේ. මේ පෘථිවිය පමණක් නෙමෙයි මුළු ග්‍රහලෝක ග්‍රහ මණ්ඩලෙම පාලනය කරන්නට බලය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දුන්නා. ඔහුගේ වැටීම තුලින් මේ පෘථිවිය සහ මේ ග්‍රහලෝකවල යම්කිසි විපර්යාසයක් සිදු වුණා. ඒ විපර්යාසය කරන කොටගෙන තමයි ඒ ඩයිනෝසර්ගේ කාලය නිමාන වුණේ. ice age එහෙම නැත්නම් මුළු පෘථිවියම ice ගොඩක් බවට පත් වුණා. එහෙම තියෙන අවස්ථාවකදී තමයි මේ නැවත වාරයක් ඇස්ට්‍රොයිඩ් එකක් පැමිණිලා මේ පෘථිවිය
එක මහද්වීපේ මහද්වීප පහකට පතිත වුණේ. ඒ පත්තුන මහද්වීපය තුල තමයි ඊළඟට දෙවියන් වහන්සේගේ දෙවෙනි ක්‍රියාවලියේ මැවිල්ල සිදු වුණේ. ආදම් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වයෙන් දෙවියන් වහන්සේගේ පරිණාමයක මැව්වා. 6 වෙනි දවසේ ඒ කියන්නේ මේ දවස් කිව්වට මේක මේ පැය 24 දවස් නෙමෙයි. විශ්වය නිර්මාණය කරනකොට දෙවියන් වහන්සේ ඒ නිර්මාණ ඒ කාල පරිච්ඡේදයක් කරා. ඒ කාල පරිච්ඡේදය කොටස් 7කට කැඩුවා. ඒ කොටස් 7කට කඩලා ඒ කොටස් 6 කියන්නේ eons of ages. ඒ කාලය තුල තමයි නැවත වාරයක් දෙවියන් වහන්සේ මේ මුළු විශ්වය නිර්මාණය කළා. මේ පෘථිවිය නැවත වාරයක් අන්ධකාර හිස්ව තිබ්බ පෘථිවිය නැවත වාරයක් දෙවියන් වහන්සේ විසින් යම්කිසි ප්‍රථම තිබ්බ විදියට ගේන්න කටයුතු කරා. පැන්ජා කියනා වූ මහද්වීප පහකට නිර්මාණය වූ මුහුදුවල් 7ක් ඇතිවීමෙන් තුලින් අලුත් මැවිල්ල ඇති කිරීමට දෙවියන් වහන්සේ මිනිස්සයව දෙවියන් වහන්සේගේ පරිමාණය කියන ඩයිමෙන්ෂන්ස් අපි ඉන්නේ ත්‍රිපරිමාණ ලෝකයක. 4 වෙනි පරිමාණයේ තියෙන පෘථුවියේ මැද ෂියෝල් කියනා අති උණුසුම්ම ස්ථානයේ ෆැරන්හයිට් 8000 ෂියෝල් කියලා කියනවා. ඒක තමයි 4 වෙනි පරිමාණය. 5 වෙනි පරිමාණය කියන්නේ දේවදූතයන් මේ අදෘශ්‍ය මානව මේ විශ්වය සහ මේ ලෝකය පාලනය කිරීමේ ක්‍රියාවලියට දෙන දේ. මේ 5 වෙනි පරිමාණය තුල තමයි යක්ෂයාගේ යක්ෂ ආත්ම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේ යක්ෂ ආත්මට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ. යම්කිසි සීමා බන්ධනයකින් අරත්ව දෙවියන් වහන්සේගේ පිරිසුදු දේවදූතයන්ගේ අනට ලක්ව තමයි ඔවුන්ගේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. අපිට ඒ දේවල් පේන්නේ නැහැ. නමුත් ඒ ක්‍රියාවලියේ කටයුතු අපි දකිනවා නිරන්තරයෙන්ම විටින් විට සිදු වෙනවා. යක්ෂයාගේ යක්ෂ දූතයන් මාර්ගිනුත් දෙවියන් වහන්සේගේ ස්වර්ණමය පිරිසුදු දේවදූතයන්ගේ ක්‍රියාවලිය තුලින්. එමනම් සහෝදර සහෝදරිනි ඊළඟ පරිමාණ 7ම මේ විශ්වයත් විශ්වය පිටසනියුත් දෙවියන් වහන්සේගේ දිව්‍යමය අභිමුඛය තුල තියනව පරිමාණ. එමනම් දෙවියන් වහන්සේ 6 වෙනි දවස කියන්නේ දෙවියන් වහන්සේ නැවත වාරයක් මේ පෘථුවිය ඒ යම්කිසි ක්‍රියාවලියකට නතු කරනවා. ඒ පෘථුවියේ හැම දෙයක්ම යම්කිසි තිබ්බා වූ ආකාරයට ගෙන එමු දෙසා. එහෙම කරලා දෙවියන් වහන්සේ කියනවා මේක හරිම හොඳට ආවතින. ඊට තමයි 6 වෙනි දවසේ දෙවියන් වහන්සේගේ පරිමාණයක දෙවියන් වහන්සේ ආත්මිකව ආදම්ව නිර්මාණය කරා. ඒ නිර්මාණය කරපු ආදම් තුල ස්ත්‍රියක් සිටියා. ආත්මිකව. එහෙමනම් දෙවියන් වහන්සේ 7 වෙනි දවසේ විවේකයක් ගත්තයි කියනවා. දෙවියන් වහන්සේට විවේකයක් අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේට මහන්සි යන්නේ නැහැ. අපි වගේ නෙමෙයි. අති දාන්නේ නැහැ. දෙවියන් වහන්සේ නොනිදන තනන් වහන්සේ. නොනිදන තනන් වහන්සේ. දෙවියන් වහන්සේට නිදිබර වීමක්වත් නිදිගතියක්වත් දැනෙන තරම් කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ ජීවමානයි. සදාකාලිකයි ජීවමානයි. ඊයේත් අදත් හෙටත් දෙවියන් වහන්සේ එක විදිහට ජීවමානයි. දෙවියන් වහන්සේට පැවැත්මක් පමණයි තියෙන්නේ. පටන් ගැනීමක් නැහැ, අවසානයක් නැහැ, පැවැත්මක් පමණයි. දිව්‍යමය ස්වභාවය ඒකයි. එහෙමනම් දෙවියන් වහන්සේගේ පැවැත්ම තමයි දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම ප්‍රකාශ වුණේ. ඉතින් එදා දෙවියන් වහන්සේ ආදම්ව 6 වෙනි දවසේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් දෙවියන් වහන්සේගේ පරිණාමයක නිර්මාණය කරලා
මවලා දෙවියන් වහන්සේ මුළු විශ්වයම මැවිල්ලම පෘථුවිය සහ පෘථුවියේ තියෙන හැම දෙයක්ම සහ දෙවියන් වහන්සේගේ විශ්වයේ මැවිල්ල දෙවියන් වහන්සේගේ වචනේ තුල රැඳෙවුවා. වචනේ තුල රෙස්ට් එක ගන්න කිව්වා. වචනේ තුල රඳා පැවැත්ම. ඒක තමයි විවේකය. වචනේ තුල. දෙවියන් වහන්සේගේ 7 වෙනි දවසේ දෙවියන් වහන්සේගේ වචනය තුල මුළු විශ්වයම රඳා පැවැත්වුවා. වචන තුල රඳා පැවැත්වූ දෙවියන් වහන්සේ 8 වෙනි දවසේ එහෙම නැත්නම් අපෝ පළවෙනි දවස් 8 වෙනි දවස් කියන්නේ පළවෙනි දවස්. මනුෂ්‍යව ස්වභාවිකව නිර්මාණය කරා. මැව්වා. මනුෂ්‍යව ස්වභාවිකව ගොඩ නැගුවා. පොළොවේ පස් වලින් මනුෂ්‍යව නිර්මාණය කරලා ඒ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ හුස්ම තියලා තියෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ සිතුවිල්ල. දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව මනුෂ්‍ය තුළ දැන්. එහෙමනම් එදා ආදම් තුල තිබ්බා වූ ශරීරයේ ආදම්ට ඇඩම් කියන්නේ මොකද? ඇටම්ස් ගොඩක් එක්ක ඉන්නේ. ඇටම්ස් කියන්නේ කුඩාම දේ අපිට ඇහැට පේන්නේ. ඒ ඇටම්ස් දෙකක් එකමුතු වුණාම තමයි මොලිකියුල් එකක් හැදෙන්නේ. මොලිකියුල් දෙකක් එකමුතු වුණාම තමයි සෙල් එකක් හැදෙන්නේ. අපිට තියෙන සෙල්ස්. සෙල්ස් වලින් තමයි ටිෂුස් වලින් තමයි අපේ ශරීරයේ ඕගන්ස් එහෙම නැත්නම් ඉන්ද්‍රිය ඇති වෙන්නේ. අපේ ශරීරය තුළ ඉන්ද්‍රියයන් 248ක් තියෙනවා. අපේ ශරීරය තුළ මාංශ 600ක් තියෙනවා. අපේ ශරීරය තුළ ඇටකටු 206ක් තියෙනවා. එහෙමනම් දෙවියන් වහන්සේ ඇටම්ස් දෙකක් එකමුතු කරලා කිරීමේ ක්‍රියාවලියෙන් මොලිකියුල් එකක් තුලින් සෙල් එකක් තුලින් ටිෂු ඕගන මනුෂ්‍යව නිර්මාණය කරා. මනුෂ්‍යයට දෙවියන් වහන්සේගේ හුස්ම කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ වාක්‍ය සිතුවිල්ල කැමැත්ත බලාපොරොත්තු දුන්නා. ඒක මනුෂ්‍ය ජීවමාන ප්‍රාණයක් වුණේ දෙවියන් වහන්සේගේ හුස්ම තුලින්. දෙවියන් වහන්සේගේ දිව්‍යමය ස්වභාවය, දිව්‍යමය වාක්‍ය, දිව්‍යමය වචනේ මනුෂ්‍යයාගේ ශරීරය තුල ශරීරගත වුණා. ඒ ශරීරගත වීමෙන් මනුෂ්‍ය තුල දිව්‍යමය ස්වභාවය ක්‍රියාත්මක වුණා. මනුෂ්‍ය තුල දෙවියන් වහන්සේගේ වචනය ප්‍රාණගත වුණා. නැත්තම් මනුෂ්‍ය දුවිලි. වචනේ ප්‍රාණගත වුණා. එහෙමනම් දෙවියන් වහන්සේගේ වචනය ආදම් තුල තිබ්බේ. ආදම්ට ලියලා දුන්නේ පොතක්. පොත තිබ්බේ ඇතුලේ. ඔවුන්ගේ මාංශවල, ඔවුන්ගේ ඉන්ද්‍රියවල, ඔවුන්ගේ ඇටකටුවල තමයි පොත දෙවියන් වහන්සේ තිබිලා තිබ්බේ. වැටුණත් ඔව් නෙවෙයි වැටුනේ මුලදී ස්ත්‍රිය තමයි. බයිබලයේ කියනවා ආදම්ම මුලා කරන්න බැරි වුණා. ස්ත්‍රියව තමයි මුලා කරන්නේ. ස්ත්‍රියව තමයි වරදට පටවා ගත්තේ. එහෙමනම් සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වචනය ආදම් තුල තමයි තිබ්බේ. ඒ නිසා තමයි කිව්වේ දැන් උඹට මාගේ ස්වරූපයෙන් මම නිර්මාණය කරා. ඵල දරන්න පමණක් නෙවෙයි මේ විශ්වය තුල ඵල වලින් බෝ කරන්න. ඔබගේ ස්වරූපයෙන් මාගේ ස්වරූපයෙන් මවවා වූ ජනතාව. විශ්වය මේ පෘථිවිය පාලනය කරන්න. පොළවේ සියලු දෙයක්ද, ආහසේ යන පක්ෂින්ද, මූදේ ඉන්න මාළුන්ද, මුර්ගයින්ද සහ උර්ගයින්ද ඔක්කොම පාලනය කරන්න. ඒ වගකීම ආදම්ට දුන්න දෙවියන් වහන්සේ. කොයි විදිහට පාලනය කරන්නේ? දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, කැමැත්ත, අදහස අනුව උතුරු තිබ්බා. එහෙමනම් සහෝදර සහෝදරිනි අපි දකිනවා ආදම්ගේ පරම්පරාවේ අන්තිම පුරුකයා වෙන්නේ නෝවා. නෝවා දක්වා ඔවුන් දෙවියන් වහන්සේට ධර්මිෂ්ඨව සිටියයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. කොහොමද මේ වුනේ? ඒ වෙන්න එකම හේතුව තමයි ඔවුන් තුල දෙවියන් වහන්සේගේ වචනේ අන්තර්ගත වෙලා තිබ්බයි.
කායින් විසින් ආබේල්ව මැරුවා. ආබේල් තමයි දෙවියන් වහන්සේ දුන්නා වූ සත්‍යයේ ආදම්ට අයිති දරුවා. කායින් ආදම්ගේ දරුවෙක් නෙමෙයි කියලා බයිබලයේ සඳහන් වෙනවා පැහැදිලිවම. කායින් ඇවිල්ලා කාගේද? සර්පයාගේ. සර්පයාගේ බීජය. සර්පයා කියන සතා හිටියා. උරුගෙක් නෙමෙයි. වැටීමට ප්‍රථමයෙන් ඕ ඊ타මාත්ම ප්‍රබල සතෙක්. ප්‍රබල සතෙක්. වැටීමට ප්‍රථමයෙන්. ඥානවන්ත. හිතගෙන කතා කරන්න පුළුවන්, හිතගෙන ඇවිදින්න පුළුවන්. නමුත් ප්‍රාණය ආත්මය සහ ප්‍රාණය නැති ශරීරයකින් පමණක් සිටපු සතෙක්. එමනම් සහෝදර සහෝදරනි, එදා දෙවියන් වහන්සේ ආදම්ගේ පරම්පරාව ගෙනියන්න දුන්නා වූ ඊළඟ පුද්ගලයා තමයි සෙත්. දෙවියන් වහන්සේ ආදම්ගේ බීජයෙන්ම ඇති වුණ අනිත් පුද්ගලයා තමයි සෙත්. සෙත්ගේ පරම්පරාව නෝවා දක්වා ගියා. නෝවා දක්වා ඔවුන් ධර්මිෂ්ඨව සිටියා. ඔවුන්ට ධර්මිෂ්ඨව සිටින්න ඔවුන්ට පොතක් තිබෙන්නේ නැහැ. ඔව් ධර්මිෂ්ඨ උනේ කොහමද? ඔව් ධර්මිෂ්ඨ උනේ දෙවියන් වහන්සේගේ වගේ. ඒ නිසා තමයි නෝවාගේ කාලේ දෙවියන් වහන්සේ කිව්වේ මෙතෙක් මේ දක්වා මගේ ආත්මේ මනුෂ්‍ය සමග ක්‍රියාත්මක වුණා. මෙතෙන් පටන් නැහැ. මොකද උනේ? සෙත්ගේ පරම්පරාවේ කට්ටිය කායින්ගේ පරම්පරාවේ කන්තියත් සමග සහබන්ධ වෙලා අපගේ ශරීරයේ ජානමය විකෘති වීමක් කරගත්තා. ජෙනටික් මොඩිෆිකේෂන් කියන දැන් මිනිස්සු බය වෙලා තියෙනවා මේ වැක්සින් එකකින් ජෙනටික් මොඩිෆිකේෂන් එකක් ඇති වෙයි කියලා. අපේ ජෙනටික් මොඩිෆිකේෂන් ජානමය විකෘති වීම සිදු වුණේ අවුරුදු 6000කට ප්‍රථමයෙන්. මේ අද ඊයේ හෙට අනිද්දා නෙවෙයි. අවුරුදු 6000කට ප්‍රථමයෙන් අපේ ජානමය විකෘති වීමක් වුණා. කායින්ගේ පරම්පරාවත් සෙත්ගේ පරම්පරාවත් එකතුම වීමේදී ඇතිවුණ ඒ බීජයන් තුලින්. නමුත් බයිබලයේ සඳහන් වෙනවා ආදම් පටන් සත්වෙනියා වුණු ඊනොක්. ආදම් පටන් සත්වෙනියා වූ ඊනොක් දෙවියන් වහන්සේ සමග ගමන් කරා. දෙවියන් වහන්සේ සමග ගමන් කරන්න බෑ දෙවියන් වහන්සේ සමග එකඟ වෙන්නේ නැත්තම්. දෙවියන් වහන්සේ සමග එකව වෙන්න බෑ දෙවියන් වහන්සේගේ අනපනක් දන්නේ නැත්තම්. දෙවියන් වහන්සේගේ සිතුවිල්ල දෙවියන් වහන්සේ කැමැත්ත දන්නේ නැත්තම්. එහෙනම් ඊනොක්තුමා දෙවියන් වහන්සේගේ අනපනත් අවබෝධ කරගත් පුද්ගලයෙක්. දෙවියන් වහන්සේ කැමැත්ත දැනගත් පුද්ගලයෙක්. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු දැනගත් පුද්ගලයෙක්. ඒ නිසා තමයි උන්ට නිරන්තරයෙන්ම හැකියුනේ දෙවියන් වහන්සේ සමග ගමන් එතෙක් දුරට ගමන් කරලා කිව්වොත් එහෙම දෙවියන් වහන්සේ ඔහු තුල කිසිම වැරදක් දැක්කේ නැහැ. බයිබලයේ සඳහන් වෙනවා ඔහුව මරණය මුණ නොදී දෙවියන් වහන්සේ ඔසවා ගත්තා කියලා. ඔසවා ගැනීමට ප්‍රථමයෙන් ඔහුට සාක්ෂියක් තිබ්බා. මොකද සාක්ෂිය? ඔහු දෙවියන් වහන්සේව නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ කැමැත්ත කරා. සතුටු කරා. He pleased God. දෙවියන් වහන්සේව සතුටු කරා නිරන්තරයෙන්ම. ඒ වගේම බයිබලයේ කියනවා දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ ඇදහිල්ල නැත්තම්. ඇදහිල්ල කියන්නේ මොකද්ද? ඇදහිල්ල පැමිණෙන්නේ වාක්‍ය තුලින්, වචනය තුලින්. ඇදහිල්ල කියන්නේ විශ්වාසය නෙවෙයි. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ අනපනත්, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු අවබෝධ කර ගැනීම. ඒ අවබෝධ කරගත්තු දෙවියන් වහන්සේගේ අනපනත් කැමැත්ත බලාපොරොත්තුව ක්‍රියාත්මක කිරීම තමයි ඇදහිල්ල කියන්නේ. නැත්තම් මේ විශ්වාසය නෙමෙයි. ආගම් වල තමයි තියෙන විශ්වාසය. දෙවියන් වහන්සේගේ තෝරාගත් වූ සෙනඟ තුල අභිෂේකය ලබා ගන්නා පුද්ගලයන් තුල තින්නේ ඇදහිල්ල. ඇදහිල්ල ඍජුවම දෙවියන් වහන්සේගේ අනපනත් වලට, දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේ සලස්ම, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුවට ඍජුවම බලපාන දෙයක්. ඒ නිසා ඊනොක් ගාව පොතක් තිබෙන්නේ නැහැ. මොකක්ද තිබ්බේ? දෙවියන් වහන්සේගේ ආත්මය ඔහු තුල, ඔහුගේ ප්‍රාණය, ඔහුගේ ශරීරය තුල, ඔහුගේ ඇටම්ස් තුල, ඔහුගේ මොලිකියුල්ස් තුල, ඔහුගේ සෙල්ස් තුල, ඔහුගේ ශෛල තුල, ඔහුගේ ඉන්ද්‍රියන් තුල, ඔහුගේ මාංශ තුල, ඔහුගේ
ඇට කටු පුල දෙවියන් වහන්සේගේ වචනේ ක්‍රියාත්මක වුණා. එහෙනම් සහෝදර සහෝදරනි ඒ සාතන්ගේ ක්‍රියාවලියේදී නෝවාගේ කාලේ නෝවා තමයි අන්තිම පුරුක දෙවියන් වහන්සේගේ ආත්මය තුළින් ධර්මිෂ්ඨ ක්‍රියාත්මක වුණා. ඒ නෝවාගේ කාලෙන් පස්සේ ඒ දෙවියන් වහන්සේගේ සැදී පැහැදී එළිදරව් නැති වෙලා ගියා සම්පූර්ණයෙන්ම මිනිස්යාට නැති වෙලා ගියා. ඒ නිසා තමයි ඒ ජල ගැල්මට පස්සේ ඒ එළිදරව් නැති වෙලාම ගියා. නෝවටත් නැති වුණා, නෝවාගේ දරුවන්ටත් නැති වුණා. නැත්නම් නෝවා නැවට ගොඩ වෙන්නේ එක එළිදරව්කින්, නැවෙන් එළියට එන්නේ තව එළිදරව්කින්. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව, දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු අනුව ඔව් නැවට යනවා. ඔව් ආරක්ෂා වෙනවා. නමුත් එළියට එන්නේ දෙවියන් වහන්සේ කියපු විදිහට නෙමෙයි, වෙන විදිහකට. සහෝදර සහෝදරනි, ඒක තමයි අද නිකායවල තියෙන්නේ. ක්‍රිස්තියානි නිකායවල ඒ එළිදරව් නැහැ. ගැලවීම ලැබින්නා වූ එළිදරව්වක් යම්කිසි ගෑවිලා තියෙනවා. නමුත් මුදවා ගැනීම එළිදරව් වුන් තුල නැහැ. ඒ නිසා සහෝදර සහෝදරනි, නෝවාගේ පරම්පරාවෙන් පස්සේ නෝවාගේ පුත්‍රයෝ 3 දෙනා බැන්දේ කායින්ගේ පරම්පරාවේ ස්ත්‍රී. නෝවත් විවාහ කරගත්තේ කායින්ගේ පරම්පරාවේ ස්ත්‍රියක්. ඔවුන්ට එළිදරව් නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ පිළිබඳ දැනීමක් නැහැ. ඒ නිසා තමයි නෝවාගේ ජල ගැල්මට ප්‍රථමයෙන් තිබ්බ තත්ත්වෙ නෙවෙයි ජල ගැල්මෙන් පස්සේ නෝවාගේ පවුලේ තිබ්බ තත්ත්වෙ. ඒකට එළිදරව් බලපෑවා. එහෙමනම් සහෝදර සහෝදරනි, අපි මේ දේ හරියාකාරව අවබෝධ කරගන්න ඕන. එදා දෙවියන් වහන්සේ කිව්වා මාගේ ආත්මය මෙතෙන් පටන් මනුෂ්‍යයා සමග කිසිම වක්‍රව ඍජුව කිසිම සම්බන්ධයක් නැහැ. එපමණක් නෙවෙයි, මනුෂ්‍යයාගේ ජීවිත කාලය අවුරුදු 120කට සීමා කරනවා. අන්තිමට නෝවා අවුරුදු 900 ගණන් ජීවත් වුණා. ආදම් අවුරුදු 960ක් ජීවත් වුණා. ඊනොක් අවුරුදු 360ක් ජීවත් වෙලා තමයි ඌව දෙවියන් වහන්සේ ඔසවගත්තේ. එහෙනම් සහෝදර සහෝදරනි, ඒ මුදවා ගැනීමේ නැවත වාරයක් ආදම් තුල දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ ජනතාවක් ආදම් තුල නැති වුණා. උගසටපත් වුණා. නැති වුණා. උගසටපත් වුණා. ඒ ආදම් තුලින් දෙවියන් වහන්සේ කිව්වේ මම උඹ මාගේ ස්වරූපයෙන් නිර්මාණය කරා. නුඹ ඵල දරන්න, බෝ කරන්න එවැනි ජනතාවක්. මෙන්න උඹට ස්ත්‍රිය. උඹෙන්ම ගත්තා වූ ස්ත්‍රිය. නමුත් ඒ ස්ත්‍රියගේ අයිතිවාසිකම සර්පයාට ගියා. සර්පයෙන් ගිහිල්ලා සර්පයෙන් පස්සේ ආපහු ආදම් ගත්ත ස්ත්‍රියෙන් තමයි මේ විකෘතිය මිනිස්යාට අපි ශෝධනව ඇතිලා තියෙන්නේ. අපි පාපයෙන් ජීවත් වෙන්නේ. එහෙමනම් සහෝදර සහෝදරනි, ඒ ආදම් තුල නැති වුණු සෙනග මුදවා ගැනීමේ ක්‍රියාවලියකට තමයි දෙවියන් වහන්සේ එදා නෝවාගේ පරම්පරාවෙන් පස්සේ නැති වුණ දෙවියන් වහන්සේගේ වචනය ලිව්වා වූ වචනයක් හැටියට දීමට කටයුතු කරන්න පටන් ගත්තා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ ඒ ක්‍රියාවලිය උදෙසා යම්කිසි පියවරෙන් පියවර යම්කිසි සැලසුම් ගත ක්‍රියාවලියක් ඉදිරිපත් කරා. නමුත් මේ කාල පරිච්ඡේදය ඉතාමත්ම අති ශූන්‍ය කාල පරිච්ඡේදයක්. අපි අවුරුදු කතා කරන්නේ අවුරුදු 2000ක් පිළිබඳ. ක්‍රිස්තුවන්සේගේ උපත මරණය සහ මෑවත නැගීම අවුරුදු 1000ක්. 2021 දැන්. ඊට ප්‍රථමයෙන් තව අවුරුදු 4000ක් තියෙනවා. අවුරුදු 6000ක්. උපරිම අවුරුදු 6000ක්. නමුත් මේ විශ්වයේ අවුරුදු බිලියන 14ක් පරණයි. ඩයිනෝසෝරින් සත්තු වර්ගයේ ජීවත් වුණ අවුරුදු මිලියන 150ක් 250කට ආසන්න කාලයක්.
අවුරුදු මිලියන 150කට ප්‍රථමයෙන්. මිලියන 150. මිලියනක් නෙවෙයි මිලියන 150. ඒකත් එක්ක සසඳනකොට මේ අවුරුදු 6000 කියන ඉතාමත්ම නොසලකිය යුතු කාල පරිච්ඡේදය. එවනම් සහෝදර සහෝදරනි මේ දෙවියන් වහන්සේ විසින් අවශ්‍ය වුණා මේ ආදම් තුලින් ගිලිහි ගිය දෙවියන් වහන්සේගේ දරුවන් දෙවියන් වහන්සේට අයිති දරුවන් මුදවා ගැනීමට. ඒ නිසා තමයි බයිබලයේ සඳහන් වෙන්නේ මේ විශ්වය පටන් ගැනීමට ප්‍රථමයෙන් මේ පෘථිවිය විශ්වය පටන් ගන්න ප්‍රථමයෙන් බැටළු පෝතකයා මරණයට පත් කරා. බැටළු පෝතකයා මරණයට පත් කරගේ ගත්තේ මුදවා ගැනීමක් උදෙසා. එවනම් සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේ පළමු ආබ්‍රහම් තුලින් ඊසාක් තුලින් යාකෝබ්වත් එදා දෙවියන් වහන්සේගේ එළිදරව් ප්‍රකාශ කරන්නට කටයුතු කරා. ඒ නිසා සෙනඟ ආබ්‍රහම් දැනගත්තේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ සහ යාකෝබ්ගේ දෙවියන් එකම දෙවියන් වහන්සේ එකම තරන් වහන්සේ දෙවිවරුන්ම එකම මේ විශ්වෙම වුණා. ඒ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවි තුමා තමයි ඊශ්‍රායල් වරුන්ගේ දෙවියන් වුණේ එකම දෙවියන් වහන්සේ. ඒ ඊශ්‍රායල් වරුන් යාකෝබ්ගෙන් පස්සේ ඊජිප්තු දේශයේ වහලුම් බවට පත් වුණා. වහලුම් බවට පත් වෙලා අවුරුදු 400ක් පරම්පරාවට වහලුම් වුණා. ඒ පරම්පරාවට වුණා වහලුම් ඒ වහල් භාවයෙන් ගලවා ගැනීමේ කටයුත්ත දෙවියන් වහන්සේ ක්‍රියාත්මක කළා. ඒ ක්‍රියාත්මක වීම උදෙසා තමයි දෙවියන් වහන්සේ මෝසස් තුමාව තෝරගත්තේ. ඒ ක්‍රියාවලිය කරනකොට මෝසස් තුමා අවුරුදු 80ක් මොකද අවුරුදු 40ක් ඔහු පාරාවෝගේ රාජමාලිගාවේ පාරාවෝගේ දියණියගේ පුත්‍රයා හැටියට වැඳුණා. ඔහුට දාව උපදින පුත්‍රයෙක් නෙවෙයි හදාගත්තා. මෝසස් කියන්නේ හීබ්‍රු දරුවෙක් අර ගඟට දාලා ඒ ගඟේ නාන්න යනකොට පාරාවෝගේ දියණිය දැකලා අරගෙන ඔහුව ඇගේ පුත්‍රයා හැටියට හදාගත්තා. මෝසස්ගේ මෑණියන් තමයි අවශ්‍ය කරන ඉගැන්වීම සහ කිරිපෙවීම ඔක්කොම කරේ. ඉතින් මෝසස්ට අවබෝධයක් තිබ්බා ඔහු කවුද කියන එක. ඔහු ඊජිප්තු දාතිකයෙක් නෙවෙයි ඊජිප්තු රාජධානියේ හිටියත්. නමුත් ඊජිප්තු දේශයෙන් ඔහු පලායන ඔහුගේ කටයුත්ත ඒක නෙවෙයි කියලා දැනගෙන ඔහු තවත් අවුරුදු 40ක් මීඩාන් දේශයේ එන්ඩේරෙක් හැටියට ජීවත් වෙනවා. ඒ මීඩාන් දේශයේ පූජකවරයාගේ දියණියක් විවාහ කර ගැනීම. අන්න ඒ අවස්ථාවේ තමයි ඔහුට දෙවියන් වහන්සේගේ කැඳවීම ලැබෙන්නේ. මොකද්ද මේ කැඳවීම? ඒ කැඳවීම ලැබෙන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ ඔහුට කතා කරලා කියනවා මෝසස් දෙවරක් කතා කරනවා. දෙවියන් වහන්සේ දෙවෙනි පාරක් කතා කරනවා කියන්නේ සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ අපේ ඇතුළට කතා කරනවා. මෝසස් පළමුව ඊජිප්තු කුමරෙක් හැටියට ජීවත් වුණ පුද්ගලයෙක්. ඊජිප්තු ගැනීම අනුව ඊජිප්තු ඥානය ලබාගෙන ඊජිප්තු දේශයේ ඊජිප්තුවේ පාරාවෝගේ කුමරෙක් හැටියට ජීවත් වුණා. ඒ පාරාවේ කුමරෙක් හැටියට ඔටුන්නක් දානවා. ඒ ඔටුන්නේ උඩ තියෙන සර්පයා. ඊජිප්තු දේශයේ හැම පාරාවෝ කෙනෙක්ම ඔටුන්නක් දාන ඔටුන්නේ උඩ තියෙන සර්පයා. කොබ්‍රා. නාගයා. ඒ සර්පයා කියන්නේ ඊජිප්තු දේශයේ ප්‍රගතියේ දෙවි. prosperity, god of prosperity. ප්‍රගතියේ දෙවියා. එමනම් දෙවියන් වහන්සේ ඔහුට දුන්නා අත්දැකීම් රාශියක් ඊජිප්තු දේශය සහ මීඩාන් දේශය. පළමුව පාරාවෝගේ
කුමරෙක් හැටියට දෙවනුව මීඩාන් දේශයේ ඉන්දිරෙක් හැටියට. ඒ අවස්ථාවේදී උට දෙපාරක් කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ කැඳවීම දෙවිදිහකට සිදු වෙනවා. පළමුව අපිව ගලව ගන්නවා. දෙවනුව අපිව මුදව ගන්නවා. ගලව ගැනීම කියන්නේ අපේ වහල්භාවයෙන් අපිව නිදහස් කරනවා. වහල්භාවයෙන් නිදහස් කරගත්තයි කියලා අපිට මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ නැහැ. මම කිව්වා වගේම ඊශ්‍රායල් ජනතාව ඔවුන් වහල්භාවයෙන් නිදහස ලැබුණා. නමුත් ඔවුන්ට සම්පූර්ණ මුදවා ගැනීමක් සිදු වුණේ නැහැ. පොරොන්දු දේශයට යන්න හැකි වුණේ නැති නිසා. පොරොන්දු දේශයට ගිහිලා තමයි ඔවුන්ට පිරිසිදු ජාතියක් අලුත් පරම්පරාවක් තෝරාගත්තා වූ ජනතාවක් අති උතුම් රාජකීය පූජකවරුන් බවට පත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ. එහෙමනම් දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියනවා තමා සිටින්නේ සුද්ධ භූමියක පාදායින් කරන්න. දෙවියන් වහන්සේ භූමියට සුද්ධෝ කියන්නේ නැහැ. සුද්ධෝ භූමියද නැහැ. සුද්ධෝ තියෙන්නේ දෙවියන් වහන්සේ. සුද්ධත්වයේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ වචනයක් තුල පමණයි. වෙනක කිසිවක කිසි ස්ථානයක භූගෝලීය ස්ථානයක පුද්ගලයෙක් තුල සුද්ධත්වයක් නැහැ. සුද්ධත්වයක් තියෙන්නේ දෙවියන් වහන්සේ තුල පමණයි. ඒ දෙවියන් වහන්සේ තුල තියෙන සුද්ධත්වය ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ලෙන්, දෙවියන් වහන්සේගේ මනසින්, දෙවියන් වහන්සේ කැමැත්තෙන්, දෙවියන් වහන්සේගේ අනපනත්වලෙන්, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු, දෙවියන් වහන්සේගේ වචනේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වේ මම නුඹට මේ කතා කරනවා මෝසස් මගේ හඬ ඇසෙන ස්ථානය සුද්ධයි. ඒකට යම් කිසි ප්‍රකාශ වූ ස්ථානයක් නැහැ. කොතනද මගේ හඬ ඇසෙන්නේ? ඊතර සුද්ධයි. ඒකට කාලයක් නැහැ, ස්ථානයක් නැහැ. හඬේ තියෙන සුද්ධත්වය. දෙවියන් වහන්සේගේ හඬේ තියෙන සුද්ධත්වය. දෙවියන් වහන්සේගේ වචනේ තියෙන සුද්ධත්වය. දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල තමයි තියෙන සුද්ධත්වය. දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ බලාපොරොත්තු තමයි සුද්ධත්වය. ඒ වගේම දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා මගේ කැමැත්තට, මගේ සැලැස්මට, මගේ බලාපොරොත්තු, මගේ අනත්වවලට ඍජුවම සහ වක්‍රාකාරී බලාපොරොත්තු කිසි දෙයක් තමා තුළ තියෙන නිසා අයින් කරනවා. පාද අයින් කරනවා. සහෝදර සහෝදරනි, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ තුළ ක්‍රියාත්මක වෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබ තුළ ක්‍රියාත්මක වෙයි. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු ඔබ තුළ ක්‍රියාත්මක වෙයි. එහෙමනම් ඒ උදෙසා ඔබ දෙවියන් වහන්සේගේ අනපනත්, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගත යුතුයි. ඒ අනපනත් මඟ පෙන්වීම ලබා ගැනීමේදී ඒ ඉටු කිරීමට කිසි දෙයක් බාධක විය යුතු නැහැ. කිසිම බාධකයක් තියෙනවා නේ, බාධක ඔක්කොම අයින් කරන්න ඕනේ. එයා බාධක සම්පූර්ණ අයින් කරලා දාන්න ඕනේ. ඒ බාධක පාද වෙන්න පුළුවන්, තොප්පිය වෙන්න පුළුවන්, තමා කරන දේ වෙන්න පුළුවන්. කිසිම බාධකයක් දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම ඉදිරියේදී බාධකයක් වෙන්න බෑ. එපමණක් නෙවෙයි මෝසස්ට කිව්වා මොකද්ද නුඹ ගාව තියෙන්නේ? සැරටිය. දෙවියන් වහන්සේ අපි ගාව තියෙන දේවල් සමහර වෙලාවට පාවිච්චි කරනවා. සැරටිය තියෙනවා. සැරටිය කියන්නේ අපිට දෙවියන් වහන්සේ නිපුණත්වයෙන් අපිට දී තියෙන යම්කිසි අත්දැකීම්, නිපුණත්වයක්, දක්ෂතාවයක්, ස්කිල් එකක්, හැකියාවක් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒ අපි තුල තියෙන ওই දක්ෂකම, හැකියාව, ස්කිල් එක දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වා ඒ මෝසස්ගේ සැරටියෙන් ප්‍රකාශ වුණේ මෝසස්ට ඒ හැකියාව තුලින්, දක්ෂතාවය තුලින් මෝසස් දෙන්නා වූ නායකත්වයේ උදෙසා. මෝසස් යම්කිසි නායකත්වයක් දුන්නා වෘත්තිමය වශයෙන් ඉන්දිරෙක් හැටියට. ඒ වගේම පාරාවෝගේ කුමාරයෙක් හැටියට යම්කිසි නායකත්වය පිළිබඳ අවබෝධයක් තිබුණා. ඒ නායකත්වයේ අඩයාලමක් තමයි ඔහුගේ සැරටිය. ඔහුගේ හැකියාව. ඔහුගේ හැකියාව තමයි ඔහුගේ සැරටිය. ඔහුගේ දක්ෂකම, ඔහුගේ නිපුණත්වය, ඔහුගේ ඒ බලාපොරොත්තු හැකියාව සහ නිපුණත්වය සහ ශක්තිය තමයි මේ සැරටිය. සැරටිය බිම දාන්න කිව්වා. සර්පෙක් වුණා.
සර්පයා කියන්නේ මොකද හොඳට දන්නවා ඊජිප්තු දේශයේ ශාස්ත්‍රීයත්වයේ දෙවියා. ශාස්ත්‍රීයත්වයේ දෙවියා තමයි සර්පයා. අඩයාලම. ශාස්ත්‍රීයත්වයේ දෙවියමයි උන්ගේ ඔටුන්නේ සර්පයා ඉන්නේ කොබ්‍රා. නාගයා. සර්පයා ඉන්නේ උන්ගේ ඔටුන්නේ මුලින් ඉඳන්ම තියෙනවා. ඉතින් ඊජිප්තු දේශයේ නමස්කාර කරපු අඩයාලමක් තමයි සර්පයා. සර්පේ. දෙවියන් වහන්සේ කිව්වා වලිගෙන් අල්ලපන්. ඔළුවෙන් නෙමෙයි. සාමාන්‍යයෙන් සර්පෙක් අල්ලන්නේ වලිගෙන්. විනාශ කිව්වා වලිගෙන්. ඇයිද සහෝදර සහෝදර මේ ලෝකේ අපිට ජීවත් වෙනකොට අපිට අවශ්‍ය මේ ලෝකේ ද්‍රව්‍යමය දේවල්. අපිට අවශ්‍යයි සංවර්ධනය. ශාස්ත්‍රීයත්වය අවශ්‍යයි. අපිට ගෙයක් අවශ්‍යයි. අපිට වාහනයක් අවශ්‍යයි. අපිට ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. අපිට යම්කිසි රැකියාවක් අවශ්‍යයි. රැකියාවේ උසස් වීමක් අවශ්‍යයි. අපි කරන බිස්නස් එකේ ශාස්ත්‍රීයත්වයක් අවශ්‍යයි. නමුත් මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ මෝසස්ට පැහැදිලි කරනවා ඒ ශාස්ත්‍රීයත්වය වලිගින් තමයි අල්ලන් ඉන්න ඕන. ප්‍රයොරිටි කින් නෙමෙයි. මම ඔක හොඳටම අත්දැකලා තියෙනවා. මේ ලෝකේ ආගම් වලින් කරන්නේ මොකද්ද? අපිට ස්වභාවික ද්‍රව්‍යමය ශාස්ත්‍රීයත්වය ලබා දෙන එක. මේ ආගම් වලින් කරන්නේ හැමතැනම අපිට බ්ලෙසිං ආශිර්වාදය. ද්‍රව්‍යමය ආශිර්වාද, ද්‍රව්‍යමය අසුවීම, ඒ වගේම රැකියාවන් හැම එකක් ද්‍රව්‍යමය ඉන්න මිනිස්සු මේක එකව බැඳගෙන මේවා කරගෙන ඉන්නේ. ඒ ද්‍රව්‍යමය ආශිර්වාද ලබා ගැනීම. හැම ආගමකින්ම යම්කිසි ආශිර්වාද ලබා ගන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා. මොකද උන් නමස්කාර කරන්නේ ආශිර්වාද කිරීමේ දෙවි කෙනෙක් උදෙසා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වේ නුඹට උඹගේ ආශිර්වාද ද්‍රව්‍යමය දේවල් දෙවි කෙනෙක් වෙන්න බෑ. උඹට ද්‍රව්‍යමය දේවල් අවශ්‍යයි. ඒවා හැන්ඩල් කරන්න ඕන වලිගේ ඔළුවෙන් නෙමෙයි. අල්ල ගන්න ඕන ඇතරින්. අපිට ද්‍රව්‍යමය දේවල් අවශ්‍යයි. Seek ye first the kingdom of God. දෙවියන් වහන්සේගේ රාජධානිය ප්‍රථමයෙන් ගන්න. දෙවියන් වහන්සේ දන්න අපිට අවශ්‍ය දේවල්. එහෙමනම් මෝසස් පාරාව ගෙදරට ගියාම පාරාව ගාවොත් ගිහිල්ලා උන්ගේ මැජිෂියන්ස්ලා මැජික් කාරෝ උණුත් සර්පය ඇති කරා. උන්ගේ සර්ටි වලින්. මොකද මෝසස්ගේ සර්පය ඔක්කොම උන් අනුභව කරා. නමුත් වාරයක් මෝසස් පාරාව රජුට පෙන්눔 කරා. ඔබගේ ශාස්ත්‍රීයත්වයේ දෙවිවරු දෙවියන් වහන්සේ ඉදිරියේ කිසි දෙයක් නැහැ. ඒ නිසා සහෝදර මෝසස්ට දෙවියන් වහන්සේ ඒ ද්‍රව දීලා ඊටාත්ම මහෝත්තම හාස්කම් ඉටු කරලා දෙවියන් වහන්සේ විසින් දෙවියන් වහන්සේගේ ඊශ්‍රායල් ජනතාව ඊජිප්තු දේශයෙන් ගලවා ගත්තා. ඒ ගලවා ගැනීමේදී හාස්කම් 10ක් ඇති කරා. ඒ අන්තිම හාස්කම තමයි පාස්කු මංගල් සඳහන්. මොකද පාස්කු කියන්නේ පාසෝවර්. මරණේ දේවදූතයා ගමන් කරන ප්‍රදේශයේ නමුත් බැටළුවාගේ ලේ තියෙන හැම නිවසක්ම ආරක්ෂා. බැටළුවාගේ ලේ දුරේ ගාලා තියෙනවා නම් ඒ බැටළුවාගේ මාංශය අනුභව කරලා තියෙනවා නම් මරණය අත්දකින්නේ නැහැ. නමුත් ඊජිප්තු දේශයේ හැම නිවසකම මරණය අත්දැක්කා. මොකද මරණේ දූතයා ගමන් කරා. ඊශ්‍රායල් ජනතාව ඒක තමයි පාස්කු කියන්නේ පාසෝවර්. එහෙම නැත්නම් මරණේ දූතයා පාස් කළා දෙවි. ඊශ්‍රායල් ජනතාවට ඒ වහල්භාවයෙන් නිදහස ලැබුණා. වහල්භාවයෙන් නිදහස ලැබුණු ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ විසින් ඒ ඊජිප්තුවේ වහල් ප්‍රදේශයෙන් එළියට ගන්නවා. එළියට ගැනීමේදී නොයෙකුත් දේවල් දෙවියන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරනවා. අන්තිම හාස්කම වුණේ රතු මුහුද දෙබෑ කරලා ඊශ්‍රායල් ජනතාවට මුහුද වැඩින් ගමන් කරන්න මාර්ගයක් ඇති කිරීම. ඒකත් ඇති වුණේ දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වම මේ ස්ථරටි ඉදිරිපත් කරන්න ඉදිරියට. ඊට පස්සේ
පළමු පියවර ගන්න එපාර යන්න. එවනම් සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාව ගලවගත්ත නිදහස දුන්නා. නමුත් ඒ නිදහස දුන්නේ ප්‍රධාන ක්‍රියාවලියකට. ඒ ක්‍රියාවලිය අන්තිම සැලැස්ම වුණේ දෙවියන් වහන්සේට ඔවුන්ව පිරිසිදු සුද්ධ වූ ජාතියක් බවට පත් කරගන්න. holy nation. තෝරාගත් වූ පරම්පරාවක්, අලුත් පරම්පරාවක්. තෝරාගත් වූ පරම්පරාව දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා. chosen generation. විශේෂත් වූ සෙනගක්. a peculiar people. උත්තම රාජකීය පූජකයන්, royal priesthood. පුරුන්දේශය. නමුත් මේ දේ ඔවුන් අවබෝධ කරගත්තේ නැති නිසා ඔවුන් ගලවා ගත්ත නිදහස ලැබුණත් පොරොන්දු දේශයට යන්න බැරි වුණා. කාලෙබ් සහ ජොෂුවට ඇර. මොකද ඔවුන්ගේ අවබෝධය ගැලවීම පිළිබඳ අවබෝධය ඉතාමත් ලාමකව තිබ්බ නිසා. සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ අපෝ ගලව ගත්තේ ඒ ගැලවීමට ලේ සම්බන්ධයි. බයිබලයේ සඳහන් වෙනවා අපගේ පාපයෙන් සම්පූර්ණයෙන්ම මුදීමට නම් ලේවල වැගිරීමක් අවශ්‍යයි. ලේ වැගිරීමත් තුලින් තමයි අපිට පාපේ මුදවා ගැනීමක් සිදු වෙන්න හැකි වෙන්නේ. ඒ නිසා සහෝදර සහෝදරිනි අපිට මේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට දා ඊශ්‍රායල් ජනතාව නතු කරනවා දෙවියන් වහන්සේ. ඒ උදෙසා දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා සයිනායි කන්දේදී පළමුව දෙවියන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම ලියපු වචනයකට ඇතුළත් කරනවා. පළමුවට ප්‍රථම වතාවට එතෙක් තිබෙන්නේ නැහැ ලියපු වචනය. පළමුව ලියපු වචනය ඇවිල්ලා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල්ලෑලි දෙකක දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් බයිබලයේ දෙවියන් වහන්සේට අත් ඇඟිලි නෑ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල ඍජුවම ඒ ගල්ලෑලි දෙකේ දෙපැත්තේ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලිව්වා. දිව්‍යමය විදිහට. එහෙමනම් සහෝදර සහෝදරිනි එදා ආදම්ට දෙවියන් වහන්සේ කෙලෙසද එතුමාගේ ආත්මය ප්‍රාණගත කරේ, ශරීරගත කරේ. එලෙසම දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ ගලවාගත්තා වූ ඊශ්‍රායල් ජනතාවට දෙවියන් වහන්සේගේ කැමැත්ත සිතුවිල්ල ශරීරගත කරන්න, ප්‍රාණගත කරන්න, ජීවනගත කරන්න. ඒ නිසා තමයි ඒක දෙවියන් වහන්සේගේ සිතෙන්, දෙවියන් වහන්සේගේ මනසින් කෙලින්ම ඊශ්‍රායල් ගලවාගත්තා වූ ඊශ්‍රායල් ජනතාවගේ හදවතට ලබා දෙන්න තමයි. මෝසස්ට කරන්න බැරි දෙයක් තිබෙන්නේ නැහැ. මෝසස් තිබ්බේ කරන් ගිහලා රිජුවුන්ට දෙන්න. පියෝන් වගේ, තපල්කරු වගේ. තපල්කරු දන්නේ ඇතුලේ මොකද තියෙන්නේ කියලා. ඇතුලේ තියෙන දේ ඒ ලබාගත් පුද්ගලයාට ඍජුවම සම්බන්ධයි. එලෙසයි දෙවියන් වහන්සේ පළමුව දෙවියන් වහන්සේ විසින් ලිව්වා වූ දේ දෙවියන් වහන්සේගේ දිව්‍යමය ඇඟිල්ලෙන් දිව්‍යමය අදහස, දිව්‍යමය සිතුවිල්ල, දිව්‍යමය කැමැත්ත, දිව්‍යමය අනපනත් ඍජුවම එතුමා විසින් ලිව්වා වූ ගල්ලෑල්ලේ දෙපැත්තෙම ලිව්ව තා කෙනෙකුට ලියන්න බැරි වෙන විදිහට මුකුත් ඍජුවම මෝසස් තිබෙ මේක අරන් ගිහිල්ලා දෙන්නේ. නමුත් ඔවුන් මෝසස් නැති කාලේදී ඔවුන් ශාස්ත්‍රීයත්වයේ දෙවි කෙනෙක් හැටියට සිටියා වූ වස්සෙක්ව නිර්මාණය කරලා වස්සව නමස්කාර කරන ක්‍රියාවලියකට නතු වුණා. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා උඹ විසින් ගෙනාව මේ සෙනග පළමුව දෙවියන් වහන්සේ විසින් මුදවාගත්ත සෙනග, උඹ විසින් ගෙනාව සෙනග
බලන්න ඊටාත්ම මෝඩ රැලක් වගේ ඇසිරෙන ආකාරයේ තනකොළ කන වස්සෙක්ට නමස්කාර කරනවා මේ අපේ දෙවියන් වහන්සේ. ඒ දැක්ක මොසස් ඒ ගල්ලෙන් දෙක සුණු විසුණු වෙනවා. දෙවියන් වහන්සේ කැමැත්තද නම දෙවියන් වහන්සේට ඉඩ දෙනවා. දෙවියන් වහන්සේ විනිශ්චය කරනවා ඒ කටයුතු කරපු සියලු දෙනාම විනිශ්චය වෙනවා. මරණයක් ඇති වෙනවා. සියලු දෙනා මේකට මූලික ගත්තේ ආරොන්ව යම් කිසි නිදහසක් ලැබෙනවා. නමුත් මේකට මුදුවක් ගත්ත සියලු දෙනාටම මරණය. ඒ අවස්ථාවේ මොසස් ඔවුන් ගැන කන්නලව කරනවා. ඒ නිසා දෙවියන් වහන්සේ කරුණාව ලබා ගන්නවා. එමනම් මොසස්ට නැවත වාරයක් දෙවියන් වහන්සේ සයිනායි කන්දරේනවා එන්න කියනවා මේ වෙන විට මොසස්ට කියනවා නුඹ ගල් ඇල්ඩයක් ගේන්න පොළොවේ. මොසස් නිර්මාණය කරපු ගල් ඇල් දෙක අරන් යනවා. දෙවියන් වහන්සේ කියන මේ ගල් ඇල් දෙක මම ලියන්නේ නැහැ. මම කියන දේ නුඹ ලියාගන්න. මොසස් තමයි ලියන්නේ. හීබ්‍රු භාෂාව කියන්නේ මිනිස්යාගේ භාෂාව. හීබ්‍රු භාෂාවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව, දෙවියන් වහන්සේගේ අනපනත් ඔක්කොම ලියනවා. මොසස් ලිව්වා පොත් පහේ තුල දෙවියන් වහන්සේගේ ඒ අනපනත් සඳහන් වෙනවා. දෙවියන් වහන්සේගේ ඒ අනපනත් තුළ තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව ජනතාව මුදවා ගැනීමේ ක්‍රියාවලිය. ආදම් තුලින් නැතුණු ජනතාව නැවත මුදවා ගැනීමේ ක්‍රියාවලිය තමයි ඒ පොත් පහේ සඳහන්. නමුත් ඒ ක්‍රියාවලියේ පියවරෙන් පියවර තිබෙනා වූ කටයුත්ත, සත්‍යයේ කටයුත්ත හැංගවිලා තියෙනවා මොසස් ලිව්වා වූ ඒ මොසස්ගේ පොත් පහ. මොසස් ඉන්නකන් ඔවුන්ට ඒක පහදලා දෙන්න හැකි වුණා. මේ කියන්නේ මේකයි, මේ කියන්නේ මේකයි, මේ කියන්නේ අරකයි. මොසස් ඉන්න කාලයක් තුළ මොසස්ට පුළුවන් වුණා උන්ට හරි දේ අර විදියට පෙන්වන්න කරන්න. සර්මච්ඡේදනය කරන්න කිව්වනම් 8 වෙනි දවසේ මොන විදිය පියකින් කරන්න ඕන මොසස් ඒකද කියලා දුන්නා. ඒ නිසා මොසස් ඉන්නකන් ਉਹ හරි විදියට යම් සිදයක් කරා. ඒ විදිහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදත් ලැබුණා. මොකද මොසස් තමයි මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නේ. මොසස් ලිව්වේ ඇත්ත දේ. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු දේ. දෙවියන් වහන්සේ කිව්වා දේ තමයි මොසස් ලිව්වේ. ඒක ඊට වැරදි දෙයක් නෙමෙයි. ඒ පළමු පොත් පහ තුළ තියෙන හරි දේ. නමුත් මොසස් හිටියා ඔවුන්ට මඟ පෙන්වන්න. නමුත් මොසස් මරණ පස්සේ ජොෂුවගේ පැත්තෙන් ඔවුන්ට මේ වාක්‍යයේ අවබෝධය ලබා ගන්නට හැකි වුණේ නැහැ. ඔවුන් මේ වාක්‍ය අරගෙන ඔවුන්ට ඕන දේවල් කරන්න ගියා. අද නිකාමලත් කරන්නේ ඒකනේ. මේ වචනේ අරගෙන ඔවුන්ට එල්දරව නැහැ. ඔවුන්ට ඕන දේවල් කරනවා. අද බලන්න බෞද්ධිස්මේ. අද බෞද්ධමේ කරන වෙලාව විදිය බලන්න. එළිදරවක් නෙතින කරන්නේ. යේසුස් වහන්සේ පැහැදිලිව කිව්වා මරණයෙන් නැගිටිනකොට පස්සේ මරණ නැගිටලා ස්වර්ගයේ පෘථුවියේ ඒ කියන්නේ මුළු විශ්වයේම පෘථුවියේ බලය මට දීලා තියෙන දෙවෙනි. කාට දීලා දෙන්නේ? යේසුස් වහන්සේට. යේසුස් වහන්සේට බලය තියෙන යේසුස් වහන්සේට දැන්. මොකක්ද සාද? මුදවා ගැනීමේ බලය. මොකද මේ බලයට ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියට බාධා වුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නිර්මල ලේ. ඒ නිසා තමයි එතුමාට යේසුස් කියන නම දැම්මේ. යේසුස් කියන්නේ මුදවා ගැනීමේ යාවේ. යේසුස් මුදවා ගැනීම මුදුන් කරු. දේව මහෝත්තමයන් මුදුන් කර දෙවියන් වහන්සේ මුදුන් කරේ කැටියට. ඒ නිසා සහෝදර සහෝදරනි දෙවියන් යේසුස් වහන්සේ කියන ස්වර්ගයේ පෘථිවියේ බලය එතුමාට තියෙනවා. ඒ නිසා ගිහිල්ලා කියනවා මාගේ සෙනග තෝරාගත්තා සෙනග දෙවියන් වහන්සේගේ පණිවිඩය දෙන්න, සුභාරංචිය දෙන්න, ඒ පිළිගන්නව ලබා ගන්නව සියලු දෙනාම පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදාපන් වහන්සේගේ නාමයෙන් බෞස්ම කරනවා. මා කියපු හැම දෙයක්ම උන්ට ගන්නවා. එතකොට පියාණන්ගේ නම මොකද්ද?
මුදවා ගැනීමේ හැටියට. පියාණන් අපිව මුදවා ගන්නා නාමය මොකක්ද? යේසුස්. ගාබ්‍රියෙල් දේවදූතයා කිව්වේ මරියතුමිට මේක තමාගේ කුස තුළ තියෙන සුද්ධාත්මයන් වහන්සේගෙන් ඇති වුණා බීජය. දේව පුත්‍රයා නම තමයි යේසුස්. ඒ නම තමයි. ඒ නම දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ නම. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මම ඇවිල්ලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. මගේ පියාණන්ගේ නාමයෙන්. නුඹලාගේ නාමයෙන් නෙමෙයි මා පියාණන්ගේ නාමයෙන්. පුත්‍රයාගේ නම යේසුස්. යේසුස් වහන්සේ කියනවා මා පුත්‍ර දෙවිය සුද්ධාත්මයන් වහන්සේ. මාගේ ආත්මේ නැත්තම් සත්‍ය ආත්මේ මාගේ නාමයෙන්. ඒ දෙවියන් වහන්සේත් ඒ ආත්මය වන මාගේ නාමයෙන්. පැහැදිලි සහෝදර සහෝදරනි. බයිබලයේ සඳහන් වෙනවා අපගේ මුදවා ගැනීම උදෙසා වෙන කිසිම නමක් සම්බන්ධ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමින් තමයි අපේ මුදවා ගැනීම සම්බන්ධ. ක්‍රියාවෙන් සහ වචනයෙන් යම් දෙයක් ඔබ කරනවාද ඒ හැම දෙයක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන් කරන්න කියලා අපිට අනපනක් තියෙන බයිබලයේ සඳහන්. හැම ධනියක්ම නවනවා. හැම නමක්ම යටහත්පත් වෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නමෙන්. ඇයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධකම ලබන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ නැතුව අපිට ලේ වැගිරීමකින් නැතුව අපිට මුදවා ගැනීමක් නැහැ. පාපේ මුදීමක් නැහැ. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වැගිරුවා වූ ලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැගිරුවා ලේ කොහෙද දැන් තියෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ läගිරුවා වේ එතුමගේ නම තුල. පළමුව මුදවාගත්තා කණ්ඩායම කවුද? යේසුස් වහන්සේගේ ඒ මුදවා ගැනීමේ මිලේ ගෙවුවට පස්සේ මිලේ ගෙවලා පළමුව මුදවාගත්තා කණ්ඩායම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ කියලා මේක ඉවරයි මම නිමා කරා මේ පූජාව මිලේ ගෙවුවා. එතුමා ගියේ කොහෙද? පාතාලයට. 4 වෙනි පරිමාණයට. ෂියෝල් පාතාලයේ 4 වෙනි පරිමාණයට ගිහිල්ලා මොකද ඒ තුල පරණ ගිවිසුමේ සාම්පූර්ණයි හිටියා. ආබ්‍රහම්, යාකෝබ්, අයිසක්, සැමුවෙල්, ඩේවිඩ්, ඩෑනියෙල් ඔය හැම ජෝබ් ඒ හැම සාන්තුරෙක්ම ඇතුලේ හිටියේ. මොකද ඔවුන්ට ලේ වැගිරීමක් නැතුව පාපේ නිර්මාණයක් නැහැ. ඒ නිසා තමයි සහෝදර සහෝදරි ක්‍රිස්තුස් වහන්සේ බයිබලයේ සඳහන් කරනවා මම හිරගත පුද්ගලයන්ව නිදහස් කරනවා. හිරගත පුද්ගලයන් නිදහස් ඔවුන් තමයි හිරගත වුනේ. දෙවියන් යේසුස් වහන්සේ ඔවුන් වෙතට ගියා. ඔව් යේසුස් වහන්සේ වැගිරපු ලේ පයින් 2-3ක තරම් ගියාද? නෑ. යේසුස් වහන්සේ වැගිරුව ලේ පොළට පත් වෙලා එම ගියා. යේසුස් වහන්සේ එකතු කරේ නෑ. මාරියා එකතු කරෙත් නෑ. මාරියා මැග්ලින් එකතු කරෙත් නෑ. වෙන කවුරුත් ජෝසප් අරමැතියාවත් එකතු කරේ නෑ. කවුරුත් එකතු කරේ නෑ. යේසුස් වහන්සේට එකතු කරන්න බැරි වුණා. මොකද යේසුස් වහන්සේ අරන් ගියේ මොකද නම? ලේතුබ්බේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආබ්‍රාම්ට, ඊසාක්ට, යාකෝබ්ට, සැමුවෙල්ට, ඩේවිඩ්ට, ජෝබ්ට ඒ හැම ඩෑනියෙල්ට හැම පුද්ගලයෙක්ම යේසුස් වහන්සේගේ ලේවල ප්‍රබල ක්‍රියාවලිය නතුණා. ඒ ලේ තුලින් ක්‍රිස්තුස් වහන්සේ නැගිටුමත් සමග ඔවුනුත් මරණයෙන් නැගිට්ට උන්ගේ සොහොන් ගෙවල් වලින්. නැගිටලා ජෙරුසලමට ගියා පමණක් නෙවෙයි ඒ සාන්තුරුවෙන් දැක්ක සෙනගත් ඉන්නවා ඊශ්‍රායල් ජනතාව. දැක්ක පමණක් නෙවෙයි ඕ දෙවියන් වහන්සේගේ පරණයම. ඒ කණ්ඩායම තමයි සහෝදර සහෝදරියනි යේසුස් වහන්සේ ඇවිල්ලා පළමු ඵලය ඒ එතුමාගේ පළමු ඵලයත් සමග මුදවාගත්තා වූ පළමු මුදවාගත්තා වූ කණ්ඩායම තමයි පරණ ගිවිසුමේ සාන්තුවරයන්. ඔවුන්ට මුදවා ගැනීමක් ලැබුණා. ඔවුන් තමයි දැනට එකම කණ්ඩායම මුදවා ගැනීමක් ලබා ගත්තා. යේසුස් වහන්සේගෙන් පස්සේ අපෝස්තලයන් තාම අපි ඒ මුදවා ගැනීමට ලත වෙලා නැහැ. ඔවුන් යේසුස් වහන්සේට මරණ කට්ටිය පරිමාණයක ඉන්නවා. නමුත් පරණ ගිවිසුමේ හැම සාන්තුවරයෙක්ටම පළමුව මුදවා ගැනීමක් ඇති වුණා. එහෙමනම් සහෝදර සහෝදරනි ඒ නිසා තමයි බයිබලයේ
පැහැදිලිව සඳහන් කරනවා ඒ කණ්ඩායම තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පළමුව මුදවාගත්තේ. ලේඛන කොටගෙන. අපි බලමු අපේ වචන කීපයක් මේ පණිවිඩයට දාලා. කොලොසි පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 16 සහ 17. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල දවස ගැනවත් අමාවක දවස ගැනවත් සබත් දවස ගැනවත් නුඹලා විනිශ්චය කිසිවෙකුට ඉඩ නාරිල්ලායි. ඒවා පැමිණෙන්න තිබෙන දේවල් වල ජායාවක්. නමුත් සිරුර ක්‍රිස්තුස් වහන්සේගේ. එබැවින් කෑම ගැනවත් බීම ගැනවත් මංගල දවස ගැනවත් අමාවක ගැනවත් සබත් දවස ගැනවත් නුඹලා විනිශ්චය කරන්න කිසියෙකුට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේ එදා ඊශ්‍රායල් ජනතාවට යේසුස් වහන්සේගේ එළිදරව්ව යේසුස් වහන්සේගේ ප්‍රකාශයම අවබෝධ කරගන්න බැරි වුණේ මොකද? දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගත්තේ නැති නිසා. ඒ ආත්මය උන්ට ලබා ගන්න. යේසුස් වහන්සේ උන්ට නිරන්තරයෙන්ම කිව්වා මා ආවේ මේ දෙවියන් වහන්සේගේ ලිව්වා වූ වචනේ හැම වාක්‍යයක්ම හැම වචනයක්ම හැම කුමාවක්ම හැම ෆුල් ස්ටොප් එකක්ම ඉටු කරන්න. හැමදේම. තුමා එහෙම කියලා කිව්වා මේ වචනේ කියවන්නේ මා ගැන සඳහන් කරන්න. වචනේ එදිරව හින්දා උපපති පොතේ එල්දවදක් විශ්වාස ගැන සඳහන් කරනවා. මොකද ඒක මුළු බයිබලයේම ඍජුවම වක්‍රවම ඍජුවම නිරන්තරයෙන්ම මුදවා ගැනීමේ ක්‍රියාවලිය ගැන තමයි සඳහන් වෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපේ මුදවා ගැනීමේ ප්‍රධානම අත්තිවාරම පුරුක සහ බලාපොරොත්තුව සහ හැම කටයුත්තම. එහෙමනම් සහෝදර සහෝදරිනි අපි බැලුවොත් එහෙම මෙතනදී මේක කියන්නේ මොකද්ද? යම් කිසි දවසක් චාරිත්‍රයක් නෙමෙයි. ඊශ්‍රායල් ජනතාව ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න බැරි වුණේ ඔවුන්ගේ චාරිත්‍රවලට. ඔවුන්ගේ ගතානුගතික දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා දෙවියන් වහන්සේගේ එළිදරව් ලබා ගන්නට හැකි වුණේ නැහැ. ඔවුන් සබත් දවස් ගැන එක දේවල් ගැන ඔවුන් නියලී සිටියා. ඔවුන් කන දේවල් බොන දේවල් සබත් දවස ගැන ඒ වගේම අමාවක දවස් ගැන ඒ වගේ මංගල්‍ය ගැන ඒවා යම් කිසි ඉදිරියට වෙන දේවල් වල ඡායාවක් කියලා උන් දැනගෙන හිටියේ නෑ. ඉදිරියට දෙවියන් වහන්සේ කරන දේවල් වල ඡායාවක් නෙවෙයි හැටියට නෙවෙයි උන් ඒවා දැක්කේ ඇත්ත කරන විදිහ දෙයක්. එහි තියෙන එළිදරව් උන් ලබා ගත්තේ නෑ. ඒක තමයි අද නිකායවන්ට වෙලා තියෙන්නේ. ඒකේ තියෙන එළිදරව් ලබා ගන්න බෑ. අර විදිහටම කරනවා. බෞද්ධ ගන්න ගියාම පියාණන්ගේද පුත්‍රයන්ගේ සුද්ධාත්ම වහන්සේගේ නාමයෙන් බෞද්ධ කරන කියලා ඒ ටයිටල්ස් වලින් බැප්ටයිස් කරනවා. නමුත් ඔවුන් යාඥා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. තව කෙනෙක්ට යාඥා කරනකොට සුවය වුණා යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. නමුත් ඔවුන්ගේ පාපේ මුදවා ගැනීම නිසා යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්නේ. මොකද එතනදී ඔවුන්ට ගැලවීමක් නැහැ. මුදවා ගැනීම විතරයි තියෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් අර ඊශ්‍රායල් ජනතාව වගේ චාරිත්‍ර වාරිත්‍ර වලට ඇබ්බැහි වෙලා සිටනවා. එළිදරව් ලබා ගන්නෑ. ඒවා පැමිණෙන්න තිබෙන දේවල් ඡායාවක් බව තමයි බයිබලයේ සඳහන් වෙන්නේ. ඒ සත්‍ය නෙමෙයි. ඒ ඡායාව. ඒ නිසා තමයි මම කිව්වේ අලුත් පරණ ගිවිසුම තුල අලුත් ගිවිසුම සංග වෙලා තියෙනවා. අලුත් ගිවිසුම තුල පරණ ගිවිසුම එළිදරව් වෙනවා. ඒක ලබාගත්තේ තමයි දෙවියන් වහන්සේගේ සත්‍යයෙන් සත්‍යයට අපිට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි කියවමු හීබ්‍රු පොතේ 10 වෙනි පරිච්ඡේදය. හීබ්‍රු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන් 3 දක්වා. මක්නිසාද ව්‍යවස්ථාව මතු පැමිණෙන යහපත් දේ පිළිබඳ ජායාවක් මිස නියම රූපයම නොවන බැවින්
ඔවුන් අවුරුදු පතා නිරන්තරයෙන්ම ඔප්පු කරන පූජාවලින් ළඟා වෙන්න සම්පූර්ණ පූජාවලින් ළඟා වෙන්නම් සම්පූර්ණ කරන්න කිසි කලක නොපුළොව නැහැ. පුළුවන් නම් নমස්කාරය කරන්නම් වරක් පවිත්‍ර කරන ලදුව පව් ගැන ඔවුන්ට තවත් හැඟීමක් නැති බැවින් ඒවා පූජා ඔප්පු කරන්න නවත්තන්නේ නැද්ද? නමුත් යාගවලින් අවුරුදු පතා පව් සීකිරීමක් නැත්තේ. එහෙනම් සහෝදර සහෝදරිනි විවස්ථාවේ යම් දේවල් කියලා තියෙනවා. නමුත් ඒ ඉස්සරහා තියෙන දේවල් ජායාවක් පමණයි. එළිදරව්ව ලබා ගත යුත්තේ. අවුරුදු පතා ඒකේ කාලෙන් කාලයට කරන දැන් දේවල් තියෙනවා. ඒ දේවල් වල තියෙන එළිදරව්ව අපි ලබා ගත යුතුයි. ඒ එළිදරව්ව ලබා ගත්තොත් තමයි සහෝදර සහෝදරිනි අපිට පුළුවන් වෙන්නේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න. අපි මුදවා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමේදී දෙවියන් වහන්සේගේ දුන්නා වූ වචනය ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි ක්‍රියාපොතේ පළමු පරිච්ඡේදයේම මේක කියනවා. ක්‍රියාපොතේ පළමු පරිච්ඡේදයේ 5 ඉඳන් 8 දක්වා මක්නිසාද යොහාන් වතුරෙන් බෞද්ධ කළේ. නමුත් නුඹලා මේන් බොහෝ දවසක් ගිය පසු සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞද්ධ කරනු ලැබෙන්නේ. එයින් ඔව් රැස් වූ විට ස්වාමිනී මේ කාලේදී ඔබ ඊශ්‍රායලට රාජ්‍ය නැවත පිරිවන්සේක්ද ඇසූසේක. උන්වහන්සේ උන්ට කියනසේක පියාණන් තමන්ගේ බලය යටතේ ලබාගත් කාලයක්ද ප්‍රස්තාව දැනගැනීම නුඹලට අයිති නැත. නමුත් සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නේ එවිට නුඹලා ජෙරුසලමේදී මුළු යුදෙව්ව සමාරියේදී මාගේ සාක්ෂිකාරයන් වන්න. එදා ඊස්ටර් ගෝලයෝ දැන් අපොස්තුලවරු ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටලා ඔවුන් ඉදිරියේ යම් දේවල් ප්‍රකාශ කරනකොට ඔවුන්ට යේසුස් වහන්සේ පිළිබඳ තිබ්බා වූ එළිදරව් ඉතාමත් ලාමකයි. ඔවුන් අහනවා දැන් ඔබතුමා මේ ඊශ්‍රායලයට නැවත වාරයක් අපිට මේ රාජ්‍ය නැවත වාරයක් අපිට ලබා දෙනවා. මොන කාලෙද එහෙම සිදු වෙන්නේ කියලා. කොයි විදිහට සහෝදර සහෝදරිනි යේසුස් වහන්සේ කියනවා කාලයට අයිති දේවල් පිළිබඳ දෙවියන් වහන්සේ දන්නවා. නමුත් දෙවියන් වහන්සේ නුඹලාව මුදවා ගැනීමේ ක්‍රියාවලිය නතු කරලා තියෙනවා. ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය තුලින් ඒ සම්පූර්ණ කිරීම උදෙසා නුඹලාට අවශ්‍ය කරන බලය ලබා ගත යුතුයි. ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය පරිපූර්ණ කිරීම, සම්පූර්ණ කිරීම, ඉටු කිරීම උදෙසා දෙවියන් වහන්සේගේ බලය අවශ්‍යයි. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වේ ස්වර්ගයේද භූමියේද බලය මට දීලා තියෙනවා. ඒ බලය තියෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. සුද්ධාත්මයන් වහන්සේ අපිට දීලා තියලා අපි සුද්ධාත්මයන් වහන්සේ අපි තුල අන්තර්ගත කිරීම තුලින් එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ උත්තම මංගල්‍යයේදී හඬ නගා මොරගසා කිව්වා පිපාසයක් තිබෙන පුද්ගලයා මා වෙතට ඇවිල්ලා මා තුලින් බොන්න. මා දෙන්නා වූ මේ පානය තුලින් සදාකාලික ජීවන ගංගාවල් ඔහු තුලින් ඇති වෙනවා. ඔහු සඳහන් කරේ මොකක් පිළිබඳ? සුද්ධාත්මයන් වහන්සේ පිළිබඳ. ඒ නිසා සහෝදර සහෝදරිනි ගැලවීම පටන් ගැනීමක් පවණයි. ඒ ගැලවීම මුදවා ගැනීමේ ආරම්භයක්. ඒ මුදවා ගැනීමේ ආරම්භය සම්පූර්ණ කිරීම උදෙසා දෙවියන් වහන්සේගේ ආත්මය අපි තුල අන්තර්ගත වෙ යුතුයි. දා දෙවියන් වහන්සේ ආදම්ම ප්‍රාණගත කිරීම වගේම සුද්ධාත්මයන් වහන්සේ
ආදම් තුල දෙවියන් වහන්සේගේ ආත්මේ ශරීරගත කරා. ප්‍රාණගත කරා. ජීවනගත කරා. ඒ ජීවනගත කිරීමේදී මේ ලිව්වා වූ වචනය ඔහු තුල ශරීරගත වුණා. සුද්ධාත්මයන් වහන්සේ තුලිනුත් ඒක තමයි වෙන්නේ. ප්‍රේතුස්තුමාට මේ කියවන්න ලියන්න බැරි පුද්ගලෙක්. ප්‍රේතුස්තුමාට සුද්ධාත්මයන් වහන්සේ අන්තර්ගත වුණාම දෙවියන් වහන්සේගේ දිව්‍යමය කැමැත දිව්‍ය වචනය ජායාවක්ව තිබ්බා වූ දිව්‍යමය වචනය පරණ කිවිසුමේ තිබ්බා වූ හැම දෙයක්ම අනපනත් එළිදරව් මඟ පෙන්වීම කැමැත්ත සැලැස්ම බලාපොරොත්තුව ඔහු තුල ඥානගත වුණා අන්තර්ගත වුණා ශරීරගත වුණා. පරණ අනාගත වාක්‍ය වරුන් කිව්වා වූ පොත් පිළිබඳ හැම අවබෝධයක්ම ක්ෂණිකයෙන්ම ඔහු තුල ශරීරගත වුණා ආත්මය තුලින්. ඒ නිසා යම් දෙයක් කියන්න බෑ ලියවන්න බැරි පුද්ගලයෙක් වන ප්‍රේතුස්තුමා ඒ අනාගත වස්තුන්ගේ පොත්වල තිබ්බා වූ වාක්‍ය ගෙනහැර පාන්න පටන් ගත්තා. ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ප්‍රකාශ කරන්න පටන් ගත්තා. කොහොමද? මිනිස් පුදුම වුණා. මේ මිනිස්සු මාළුකාරයෙක් නේ. මූට ඉගෙනීමක් නැහැ. කොහොමද මේ යෝගී පොතේ තියෙන දේවල් බෝ කියන්නේ? කොහොමද මේ ඊසාගේ පොතේ තියෙන දේවල් මෝ කියන්නේ? කොහොමද මේ අනාගත වස්තු දේවල් මෝ කියන්නේ? අපි මෝ ගැන දන්නවා. කොහොමද? සුද්ධාත්මයන් වහන්සේ තුලින්. දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සැලැස්ම, දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව අපි තුල ශරීරගත වුණාම එතන තමයි සහෝදර සහෝදරනි මුදවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භය සිද්ධ වෙන්නේ. ගලවවා ගත්තා වූ පුදු ගලවීමක් පාපයෙන් නිදහස ලබා ගත්තා වූ ගලවගත්තා සෙනගට සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වීම තුලින් පිරීම තුලින් සුද්ධාත්මයන් වහන්සේ අන්තර්ගත වීම තුලින් දෙවියන් වහන්සේගේ ශරීරය දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේගේ අනපනත් දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ සැලැස්ම බලාපොරොත්තුව ශරීරගත වෙනවා. එතෙන් පටන් අර ක්‍රිස්තුස් වහන්සේ කිව්වා වගේම මම දෙවියන් වහන්සේගේ කැමැත්ත බාරපත් වෙනවා. කැමැත්ත ඉටු කිරීම නෙමෙයි මගේ ශරීරය දෙවියන් වහන්සේගේ දේවස්ථානයක් බාරපත් වෙනවා. සුද්ධාත්මයන් වැඩිසින් තරන් වහන්සේ බාරපත් වෙනවා. මම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කෙරේ දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබා ගන්නවා. බයිබලයේ සඳහන් කරන සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබෙනා වූ හැම පුද්ගලයෙක්ම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මඟ පෙන්වීමෙන් ඉදිරිපත් වෙන, ක්‍රියාත්මක වෙන, ඉදිරියට යන. එhmenan සහෝදර සහෝදරිනි අපගේ මුදවා ගැනීම ගමන් මාර්ගයක ආරම්භයක්. ඒ ගමන් මාර්ගයේ කෙලවි වීමක් තියෙනවා. පියවරෙන් පියවර. සම්දිස්ථානේ ඒ උදෙසා තමයි අපි මේ සත්‍ය වචනේ ගේන්නේ සහෝදර සහෝදරිනි. ලබන සතියේ මා බලාපොරොත්තු වුණා අපි මේ පටන් ගත්තා වූ මුදවා ගැනීමේ ක්‍රියාවලිය පටන් ගත්තා වූ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ නොකුත් සම්දිස්ථාන පසු කර අපි යම්කිසි දෙවියන් වහන්සේගේ කැමැත්තේ සම්දිස්ථානයකට ගොසින් දෙවියන් වහන්සේ සතුටු කිරීමේ දෙවියන් වහන්සේ කැමැත්තේ සැලැස්මේ කාලය අපි ඉන්නවා මේ කාලයේදී සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ විසින් විශේෂත්වයෙන් නිර්මාණය කරපු කාලයක දෙවියන් වහන්සේගේ සෙනගට දෙවියන් වහන්සේ ඒ නිර්මල වූ වචනේ ඉරිදරව ලබා දීලා තියෙනවා. ඒ ඉරිදරව පමණක් නෙමෙයි ඒ ඉරිදරව ලබාගෙන ඒ එලිදරව්ව දෙවියන් වහන්සේගේ වචනේ එලිදරව්ව අප තුල ශරීරගත කිරීමක් පමණක් නෙමෙයි ආත්මය තුලින් ඒ තමයි යේසුස් වහන්සේ කිව්වේ නුඹලා ආත්මය ලබා ගත්තාම ඒ බලය තුලින් මෙතන සඳහන් කරන පැහැදිලිවම ඒ බලය තුලින් නුඹලා සියලු දෙනාම එවිට නුඹලා මෙතන පැහැදිලි කියලා කියනවා පැමිණි කල නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නූව ඒ බලය කරන කොටගෙන ජෙරුසලමේ මුළු යුදේම මුළු සමාරිය මුළු පොළවේ සීමාව දක්වා මට මගේ සාක්ෂිකාරයන් කියන්නේ
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ප්‍රකාශ වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ නිර්මල මුදවා ගැනීමේ ක්‍රියාවලිය මා තුළ සම්පූර්ණ වෙනවා. ඒ තමයි කියන්නේ සහෝදර සහෝදරි. අපි සාක්ෂිකාරයක් කියන්නේ මේ තව කෙනෙක්ට කියලා යේසුස් වහන්සේ ගැන කියා දීම නෙමෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වය මා තුළින් ප්‍රකාශ වීම. ඒකයි සාක්ෂිය කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වය, උස මහත පළල බර මා තුළින් සම්පූර්ණ වීම තමයි ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වය. ඒ කිරීමට තමයි සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ වාචනය මා තුළින් නිරන්තරයෙන්ම ඉදිරිපත් කළා. වචනේ ක්‍රියාත්මක කරනවා මගේ ශරීරය තුළින්. ශරීරගත කළා, ප්‍රාණගත කළා, ජීවනගත කළා. මාව සම්පූර්ණ කරනවා දෙවියන් වහන්සේගේ සැලැස්මේ, දෙවියන් වහන්සේ කැමැත්තේ, දෙවියන් වහන්සේ බලාපොරොත්තු වේ පුත්‍රයා දියණිය යාඥා කරනවා. ඔබගේ ආදරණීය පියාණන් වහන්සේ වහන්සේ කරුණා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේ මේ දෙන්නා වූ වචනය, වහන්සේගේ නිර්මල වූ තෝරාගත්තා වූ සෙනඟට දෙන්නා වූ මේ වචනය තුලින් වහන්සේගේ ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය අප තුලින් සම්පූර්ණ කරන ස්වාමීනි. ඔබ මේ සියලු දෙයක් මිල්ලා සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යනගී නිර්මල නාමයෙන්. ආමේන්. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ මහෝත්තම ආශිර්වාද